හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ 2021 ජූලි මාසේ 31 වෙනිදා අපි මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ 2021 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් දෙවන වසර සඳහා පවත්වන දේශනමාලාවේ අදට නියමිත පාඩම කරගෙන යන්නට. හොඳයි අපි පළමුවෙන් තිරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිත්තමති ගම්භීර මනන්ත නය මන්දිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාන්ත යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්තියෝ නීලපීතාරත්ත සීතා මංජිට්ඨාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං මාමි සිරසාදර. සාදු සාදු සාදු. හොඳයි, මයික්ස් ටික මියුට් කරගන්න. ප්‍රශ්නයක් අහන වෙලාවට විතරක් අන්මියුට් කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි, දැන් අපි මෙතෙක් කතා කරගෙන ආවේ ධම්මසංගණි ප්‍රකරණයේ යටතේ රූපකාණ්ඩය විස්තර වෙන ආකාරය. අද අපිට කතා කරන්නට තියෙන්නේ රූපකාණ්ඩයේ ත්‍රිවිධේන රූප කොටස. එහි ගිය සතියේත් අපි ටිකක් කතා කළා. අද එතන සිට අපි පාඩම ආරම්භ කරනවා. කරුණාකරලා තම තමන්ගේ මයික් අන්මියුට් කරලා තියාගන්න, නැත්නම් රෙකෝඩින් එකට බාධා පැමිණෙන නිසා. අපි ත්‍රිවිධේන රූප සංග්‍රහයේදී කතා කරන්නේ කෙමිත්මා කියන නමින් සම්බන්ධ වෙලා ඉන්න මහත්මිය කරුණා කරලා ඔබතුමියගේ මයික් එක අන්මියුට් කරගන්න. එහි බාධාවක් එල්ල වෙන නිසා ප්‍රශ්නයක් අහන වෙලාවට මයික් එක අන්මියුට් කරගෙන ප්‍රශ්නය අහන්න පුළුවන්. අපි ධම්මසංගණී ප්‍රකරණය තුළ රූපකාණ්ඩයේ කතා කරගෙන ආපු එක විදිහක් තිබුණා. ධම්මසංගණී ප්‍රකරණයේ රූපකාණ්ඩය විස්තර කරන ආකාරය. ධම්මසංගණී ප්‍රකරණය රූපකාණ්ඩය විස්තර කරන්නේ ඒක විදේන වශයෙන්, ද්විදේන වශයෙන්, ත්‍රිවිදේන වශයෙන් මේ ආදී වශයෙන් ඒකාදස විදේන, කියන්නේ එක් ආකාරයකින් විග්‍රහ කරනවා, දෙආකාරයකින් විග්‍රහ කරනවා. මේ විදිහට 11 ආකාරයකට විස්තර කරන පරිච්ඡේද 11ක් දක්වා විහිදෙන රූපකාණ්ඩයේ විස්තර කරන ආකාරයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. අපි එහිදී ඒක විදේන කාණ්ඩය සාකච්ඡා කරලා ඉවරයි. එහිදී සිද්ධ වුණේ එක් ආකාරයක එක් මාතෘකාවක් ගෙන ඒ මාතෘකාව අනුව රූප ධර්මියෝ සියල්ලම එකී එකී පදයට ගැලපෙන ආකාරය විස්තර කරපු නිසා. හොඳයි, ද්විදේන ආකාරයේදී හඳුනාගත් ලක්ෂණ දෙකක් මත පිහිටා සියලුම රූපේ ගොඩවල් දෙකට දාලා පෙන්වනවා මේ ආකාරයෙන් මේ දේ සිද්ධ වෙනවා කියලා. මේ විදිහට ත්‍රිවිදේන කිව්වහම 3 ආකාරයකට, චතුර්විදේන කිව්වහම 4 ආකාරයකට ආදී වශයෙන් තමයි මෙතනදී මේක විග්‍රහ වෙන්නේ. එතකොට අපි දැන් ඒක විදේන කතා කරලා ඉවරයි, ද්විදේන කතා කරලා ඉවරයි. දැන් ත්‍රිවිදේන කාණ්ඩය කතා කරමින් යන්නේ. එහිදී අපි ත්‍රිවිදේන සංග්‍රහයත් කෙමිත්මා මහත්මිය ඔබගේ මයික් එක හැම වෙලාවෙම අපිට බාධාවක් ගෙන දෙනවා. කරුණා කරලා මයික් එක මියුට් කරලා තියාගන්න. එසේ නොමැත්තේ නම් ඔබව අයින් කරන්නට අපිට සිද්ධ වෙනවා. හොඳයි, දැන් අපි මෙතනදී බලපුවාම ඒක විදේන ආකාරයේදී පද 43ක් යටතේ අපි ධර්මතා ගොනු කරලා පෙන්වනවා. රූප ටික මේ පද 43 යටතේ
සියලුම රූප මේ ඒ පදේ අර්ථයට ගැලපෙන ආකාරය. ද්විදේන සංග්‍රහයේදී අපි පද දුකයෝ 104ක්. දුක කියලා කියන්නේ පද දෙකයි. හරි. එතකොට පද දෙක ගානේ අපි යුගල හදලා එතකොට සියලුම රූප ධර්ම ටික මේ පද යුගලයට ගොනු වෙන ආකාරය විස්තර කළා. ත්‍රිවිධේනකේදී අපි කරන්නේ විස්තර කරලා තියෙන්නේ පද තුනක් ඉදිරිපත් කරලා ඒ පද තුනට මේ ධර්මතා ගොනු වෙන ආකාරය විස්තර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් මෙතනදී මේ 103ක් ත්‍රික පද, ඒ කියන්නේ තුනේ ගොඩවල් 103ක් කොහොමද හැදුනේ? මේකත් අර දුක පද 104 හැදුණු ආකාරයටම තමයි මෙතන හැදිලා තියෙන්නේ. මෙහිදී ප්‍රකීර්ණක ටික 13යි. ඉතිරි ඒවා දුක පද වල තිබුණු ආකාරයටම තමයි. ඒ අනුව තමයි දුක පද ගොඩේදී 104ක් විදිහට අපි ඉගෙන ගත්ත කොටස මෙහිදී 103ක් වෙලා තියෙනවා. එයි පකින්නක දුකේ අපිට පකින්නක ටිකවලදී අපිට හම්බ වෙන්නේ යුගල මේ ත්‍රිකයෝ 13ක් පමණක් නිසා. අපි ඒක ගිය සතියේ කතා කළානේ. අද අපිට කතා කරන්න තියෙන්නේ වස්තු ටික යටතේ. වස්තු ධර්මයේ මුල් කරගෙන කොහොමද මේක සාකච්ඡා වෙන්නේ? එසේ ගොඩනගාගත් පද තුනට කොහොමද රූප ධර්මයෝ අනුගත වෙන්නේ? මේක තමයි අද අපි විස්තර කරන්නට යන්නේ. එතකොට මේ කියන වස්තු ටිකය හදනකොට කොහොමද අපි එතන පද තුනක් ගොනු කරගන්නේ? මෙතනදිත් අර වෙනදා වගේම අපි කලින් එකේදී වගේම මේ දුක කාණ්ඩයේදී අපිට විස්තර වෙච්ච අත්තිරූපං අජ්ජත්තිකං අත්තිරූපං බාහිරං කියන අජ්ජත්තික බාහිර ભેදය. එම දුකය අරගෙන එම දුකයට මේ පකින්නක දුකයේ තිබිච්ච ඉතිරි දුකයන් එක එකක් ගලපමින්නේ අපි මේ පකින්නක දුක 13 හදාගත්තේ. මෙතන අපි 13ක් දැන් මෙතන ද්විදේන සංග්‍රහයේ 104 හැදෙනකොට ප්‍රකීර්ණක දුක 14ක් තිබුණා. ඒ 14න් එකක් තමයි අජ්ජත් බාහිර ભેදය. ඒ ඊළඟට අපි කලේ ඒ අජ්ජත් බාහිර ભેදය එළියට අරගෙන එතන තිබිච්ච අනිකුත් එතකොට තව 13ක් ඉතුරු වෙන්න එපාය. ඒ 13ම අර අජ්ජත්තික බාහිර යුගලයත් සමග එකට මුසු කරලා ඉතිරි පද 13ක් හදාගත්තා. ටිකයෝ 13ක්. එහෙමනේ අපි එක ගිය පාර සාකච්ඡා කළේ. ඒ ආකාරයටම වස්තු ටිකය ගැන කතා කරනකොට එතන අපිට ත්‍රික 25ක් හම්බ වෙනවා. ඒ 25 හදාගන්නේ තර කිව්ව විදිහටම අජ්ජත්තික බාහිර කියන යුගලයට වස්තු ධර්මය වස්තු දුකයෝ එක්කහු කරලා ඒ දෙක මුසු කරලා තමයි පද තුන හදාගන්නේ. හරිනේ. දැන් එතකොට මොනවද වස්තු ධර්ම කියලා කියන්නේ? වස්තු ධර්මයක් කියලා කියන්නේ සිත් පහළ වීමට උපකාර කරන රූප ධර්මය. දැන් අපි දන්නවා ඇස මුල් කරගෙන රූප ඇති වෙනවා. කන මුල් කරගෙන රූප ඇති වෙනවා. මේ ආදී වශයෙන් ඇස, කන, නාසය, දිව සම කියන පංච වස්තු මුල් කරගෙන අපිට චක්කු විඥාන ආදී සිත් ඇති වෙන නිසා ඒවා වස්තු ධර්ම කියලා හඳුන්වනවා, රූප ධර්ම කියලා. එතකොට ඒ වස්තු දුකයෝ අරගත්තොත් අපි මෙතනදී ද්විදේනකේදී දුක කතා කළානේ. ඒ වස්තු දුකයෝ අරගෙන ඒක අර අජ්ජත්තික බාහිර පදයක් යුගලයක් එක්ක එකට ගැලපීමෙන් තමයි අපි මේ විදිහට මේව හදාගත්තේ. දැන් අපි බලමු එක වස්තු ටිකයක් ගොඩනගන්න බලමු ඒක කොහොමද එතකොට හැදෙන්නේ කියලා තව පොඩි අදහසක් අරගත්ත හැකියි. දැන් මෙතනදි වෙන්නේ යම් රූප ධර්මයක්. ඒ කියන්නේ අපි කතා කරපු චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන රූප ධර්මයන්ගෙන් ඒවනේ වස්තු හැටියට ක්‍රියා කරන්නේ. එහෙමනම් අන්නේ කී රූප ධර්මයෝ වස්තුභාවයෙන් ක්‍රියා කරමින් එතකොට වස්තුභාවයේ මොකක්ද යා කරන්නේ? නාම ධර්මයන් ඇතිවීමට උපකාර කරලා දෙනවා. වස්තුභාවය සලසලා දෙනවා. තවත් දුරට කිව්වොත් නිස්සරය ප්‍රත්‍ය ලබලා දෙනවා. ප්‍රත්‍ය වශයෙන් කිව්වනම් මේ විදිහට යම් කිසි අර කියන චක්කුසෝත ගාන જીවහා කාය කියන ධර්මතාව වලින් හරි මොනවා හරි ඉදිරිපත් වෙලා එය වස්තුභාවය සලසමින් මොනවද ඇති කළාද නාම ධර්ම ඇතිවීමට උපකාර කරන ආකාරය. මොනවද නාම ධර්ම හැටියට අපි සාකච්ඡාවට ගන්න පස්ස පංචකය. පස්සය, වේදනාව, සංඥාව, චේතනාව කියන චෛතසික ධර්ම හතරත් චිත්තයත්. මේ කියන පහට අපි කියනවා කෙටි වචනයක් පස්සය මුල් කරගෙන මේ ඉදිරිපත් වෙලා තියෙන. එහෙනම් පස්ස පංචකය ආගේ ඉපදීමට කියලා.
එතකොට වස්තු ටිකේ හැටියට අපි කතා කරන්නේ යම්කිසි රූප ධර්මයක් වස්තුභාවයෙන් ක්‍රියා කරමින් මෙන්න මේ කියන පස්ස පංචකයාගේ ඉපදීමට ආධාර හා ආධාර වෙන සහ ආධාර නොවන කියන ගොඩවල් දෙකට මේ රූප ධර්ම ටික බෙදලා පෙන්වන එක තමයි. ඊට අමතරව ඒක අජ්ජත්තික හා බාහිර වශයෙන් උත් එක්කහුව කරලා. එතකොට මෙතන කාරණා දෙකක් ගන්නවා අපි. ආධාර වෙන ඒවා ආධාර නොවන ඒවා. මොකට ආධාර වෙන ඒවාද? අර වස්තු ධර්ම වස්තු භාවය මුල් කරගෙන නාම ධර්ම ඇතිවීමේදී එකී නාම ධර්මයන්ට උපකාර කරන සහ උපකාර නොකරන රූප ධර්ම මොනවද? එකී රූප ධර්ම අජ්ජත්තික හා බාහිර වශයෙන් බෙදලා පෙන්නනවා. අජ්ජත්තික වූ රූප වලින් මොනවද නාම ධර්ම ඇති කරන්න ආධාර කරන්නේ? අජ්ජත්තික වූ රූප වලින් මොනවද නාම ධර්ම ඇතිවීමට ආධාර කරන්නේ නැත්තේ? හරි මේ වගේ. අපි මේක උදාහරණයක් ගමු. මොකක්ද අපි ගන්නේ? අද අපේ පරිසරයෙන් අපේ උදාහරණයක් අරන් බලමු උත්සාහ කරන්න. අපි හිතමු මිශ්‍ර පාසලක ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ඉන්න මිශ්‍ර පාසලක අපි හිතමුකෝ ක්‍රීඩා භාරය ආචාර්යවරයා රගර් කණ්ඩායමක් නිර්මාණය කරන්න හදනවා. රගර් ටීම් එකක් හදන්න හදනවා. ඉතින් අපි දන්නවා රගර් ප්ලේ කරන්නේ පිරිමි ළමයිනේ. ඉතින් එතකොට දැන් අපිට මේ පාසලේ ඉන්න ළමයි ගොඩවල් තුනකට දැන් දාන්න පුළුවන්. රගර් ක්‍රීඩාවට කැමති අය. ඒගොල්ල රගර් ක්‍රීඩාව කරන්න එන අය කියලා ඕන කට්ටියක් යොගුණු කරන්න පුළුවන්. තව කට්ටියක් ගොනු කරන්න පුළුවන් ඉන්නේ නැති අය කියලා. හරිද? එතකොට ආධාර වෙන සහ ආධාර නොවන ආකාරයට රගර් ක්‍රීඩාවට කැමති වෙන අය කැමති නොවන අය. එතකොට දැන් උතනින් මේක මිශ්‍ර පාසලක් කිව්වනේ. එහෙමනම් එතනදී දැන් ගැහැණු ළමයි අරගත්තොත් ගැහැණු ළමයි කීරවත් රගර් ක්‍රීඩාව සෙල්ලම් කරන්න එන්නේ නැහැ. එහෙමනම් ගැහැණු ළමයි කියන කාණ්ඩේ කෙලින්ම රගර් ක්‍රීඩාවට එන්නේ නැති අය කියලා ඔන්න එක ගොඩකට දාතේ. එතකොට අපිට පේනවා ගොඩවල් තුනක් පේනවා. මොකද්ද? රගර් ක්‍රීඩාවට කැමති පිරිමි ළමයි ඉන්නවා අකමැති පිරිමි ළමයි ඉන්නවා. ගැහැණු ළමයි නියත වශයෙන්ම රගර් ක්‍රීඩාවට අකමැති. මේ විදිහට අපිට ගොඩවල් තුනකට දාලා පෙන්නන්න පුළුවන්. හරි? ඒ වගේ තමයි මෙතන අපි මේ යුගල දෙක එක්කහුව කරලා පද තුනක් හදාගන්න. අපි මේක තව ටිකක් විස්තර කරලා බැලුවොත් අපිට රූප ධර්ම 27ක් තියෙනවා. ධම්මසංගණිය තුල රූප ධර්ම 27ක් ඉදිරිපත් වෙනවා. මේ රූප ධර්ම තුල අපි මේ වස්තු ටිකේට අදාළව සාකච්ඡා කරනවා නම් මේ රූප 27 අපිට බෙදලා පෙන්වන්න පුළුවන්. වස්තු රූප වගේක් විතර තියෙනවා. අවස්තු රූප. ඒ කියන්නේ වස්තුභාවය දක්වන්නේ නැති රූප කියලා කොටසක් තියෙනවා. වස්තු රූප කියලා කිව්වහම අපි දන්නවා මොනවද වස්තු රූප වලින් කරන්නේ? නාම ධර්ම ඉපදවීමට ආධාර කරනවා. එහෙමනම් මෙතනදී අපි මොකද්ද මේ ටික මේ රූප ධර්ම විග්‍රහ කරන වස්තු ටික යටතේ කරන්නේ? මේ වස්තු රූප අපිට පහක් තියෙනවානේ. චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, જીවහා වස්තු, කාය වස්තු. මේ කියන වස්තු රූප වලින් අතරින් අපි එක වස්තු රූපයක් අරගෙන එකවරකට එක වස්තු රූපයක් ගැන සාකච්ඡා කරමින් එතකොට වස්තු රූපයක් කියලා කියන්නේ අපි හිතමුකෝ චක්කු ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය ආදී වශයෙන් තියෙන රූප ධර්ම ටිකනේ වස්තුභාවයෙන් ක්‍රියා කරමින් වස්තු රූප හැටියට නිරූපණය වෙන්නේ. එතකොට අපි හිතමුකෝ චක්කු ප්‍රසාදය. ඒ චක්කු ප්‍රසාදය අරගත්තා නම් එහින් ඇති වෙන්නේ මොකද්ද? චක්කු විඥානය. එහෙමනම් අපිට කියන්න පුළුවන් චක්කු විඥානය ඇතිවීම සඳහා උදව් කරන ප්‍රසාදය සහ උදව් නොකරන ප්‍රසාදය. හරිද? අන්න ඒ විදිහට අපිට මේක අරගන්න පුළුවන්. එතකොට අපිට ඒක මෙහෙම කියන්න පුළුවන් එක් ප්‍රසාදයක. එක් ප්‍රසාදයක් කියලා කිව්වේ එක්ක චක්කු ප්‍රසාදය නැත්නම් සෝත ප්‍රසාදය ආදී වශයෙන්. එකක් මුල් කරගෙන නාම ධර්ම ඉපද වෙනවා. එතකොට අනිත් ප්‍රසාද ටික මොකද වෙන්නේ? මෙතන තියෙන ඒගොල්ල එම නාම ධර්මය ඉපදවීමට උදව් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉපදවන්නේ වෙන වෙන ඒවානේ. ඇහි චක්කු ප්‍රසාදයේ ඉපදුනාට කනේ චක්කු ප්‍රසාදයේ ඉපදෙන්නේ නැහනේ. එතකොට අපි ඇස මුල් කරගෙන චක්කු ප්‍රසාදයේ මුල් කරගෙන නාම ධර්ම ඉපදවීම කතා කරනකොට අපිට කියන්න පුළුවන් චක්කු ප්‍රසාද රූපය චක්කු විඥානය ඇතිවීමට උපකාර කරනවා. හැබැයි සෝත ප්‍රසාද රූපය ආදී ඉතුරු ටික සෝත ගාන જીවහා කාය කියන ඉතුරු ටික චක්කු ප්‍රසාදයේ ඇතිවීමට උදව් කරන්නේ නැහැ. ඔය විදිහට අපිට මේක දෙකට කඩන්න පුළුවන්. හැබැයි අවස්තු රූප ගත්තාම නාම ඉපදවීම සහ නොඉපදවීම කියන මේ දෙක අරගෙන බැලුවොත් ඒ විදිහටම මෙතනදී
අවස්තු රූප කිසි වෙලාවක නාම ඉපදවීම කියන මේ පදේ මෙතෙන්ට ගැලපෙන්නේ නැහෙනි. ඇයි? අවස්තු රූප කියන ඒවා කවදක්වත් නාම ධර්ම ඉපද වෙන්න උදව් වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම පදයක් මෙතනට වළංගු වෙන්නේ නැහැ. එහෙමනම් අපිට මොකද අවස්තු රූප නාම ධර්ම ඉපදවන්නේ නෑම තමයි. එහෙනම් මේක විතරයි එන්නේ. මෙහෙම පදයක් එන්නේ නැහැ. ඉපදවීම කියලා පදයක් එන්නේ නැහැ. අවස්තු රූපනේ. එතකොට අපිට මෙතන පද තුනයි ඉතුරු වෙන්නේ. අන්න ඒ විදිහට තමයි වස්තු අවස්තු භාවයත් නාම ධර්ම වලට ඉපදීමට උදව් කිරීම උදව් නොකිරීම අර ඒ භාවයෙන්ුත් අපිට පද තුනක් හම්බ වෙන්නේ මෙන්න මේ නිසයි. හරිද? එහෙමනම් මේ විදිහට අපි අරගත්තාම අපිට හම්බ වෙන්නේ පද තුනයි. එතකොට මේ පද තුනෙන් තුන තුලට මේ රූප ධර්ම 27ම ගොනු විය යුතුයි. ඉතුරු වෙන්න බෑ ආයි. ඒක තමයි නීතිය. හරිද? එහෙමනම් අපි බලමු මේ ආකාරයට අපි දැන් එකක් ගොඩනගලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් අපි දන්නවා රූප 27ක් තිබුණා. ඒක අජ්ජත්තික රූප 5යි, බාහිර රූප 22යි. එතකොට එක් ප්‍රසාද රූපයක් ඇසුරු නාම ධර්ම ඉපදවීමට වස්තු වන රූප තියෙන්නේ එකයි. චක්කු ප්‍රසාදේ නම් චක්කු වස්තුව විතරයි. එහෙමනම් ඊතුරු වස්තු හතරම චක්කු ප්‍රසාද මේ චක්කු විඥානය ඇතිවීමට උපකාර කරන්නේ නැහැ. සෝත විඥානය ගත්තත් ඒ විදිහම තමයි. හරිද? ඊළඟට බාහිර ධර්ම කියන ඒවා කිසිම වෙලාවක නාම ධර්ම ඉපදවීමට කිසිසේත්ම වස්තුභාවයේ සපයන්නේ නැහෙනි. එතකොට දැන් මෙතෙන්ට 1යි මෙතෙන්ට 4යි 5යි මුළු රූප ධර්ම 27යි 27න් 5ක් ගියාම 22යි. එහෙමනම් බාහිර රූප ධර්ම 22ම වස්තුභාවයේ ඉදිරිපත් වෙන්නේ නැති ධර්ම හැටියට අපිට මේ විදිහට පද තුන ගොනු කරන්නට පුළුවන්. මේ ඉන්නේ පිරිමි ළමයි මේ ඉන්නේ ගෑනු ළමයි. පිරිමි ළමයි අතරින් රඟ ක්‍රීඩාවට එන අය ඉන්නවා, එන්නේ නැති අය ඉන්නවා. ගැහැණු ළමයි කොහොමදත් එන්නේ නැහැ. හරිනේ. ඒ විදිහට මේක සරල උදාහරණයකින් තේරුම් අරගන්න. හරිනේ. ඊළඟට අපි දැන් කෙලින්ම පෙළ පොතෙන් අරගෙන බලමු වස්තු ටිකය කොහොමද පෙන්වලා තියෙන්නේ මේ පදනම මත අපිට ගලපන්න පුළුවන් කියලා බලමු. දැන් මෙතනදී වෙන්නේ මොකද්ද? වස්තුභාවයෙන් රූප ක්‍රියා කරලා පස්ස පංචකයේ ඇතිවීමට පස්ස පංචකය කියලා කිව්වේ පස්ස වේදනා සංඥා චේතනා චිත්ත කියන ධර්මතා ටික ඇති වෙන්නට වස්තුභාවය සපයන්නේ කවුද? සපයන්නේ නැත්තේ කවුද? ඒකී ධර්මයෝ අජ්ජත් බාහිර වශයෙන් බෙදන්නේ කොහොමද? එතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන් ඉස්සරලාම් පළවෙනි පදේ හැටියට අපි අරගන්නවා අර එකපාරටම හඳුනාගෙන බහැර අයින් කරගන්න පුළුවන් ගෙඩි පිටින්ම අයින් කරගන්න පුළුවන් වස්තු ටික ඉස්සෙල්ලාම අරගන්නවා. හරිද? එතකොට යම් බාහිර රූප මොන ආකාරයකටවත් නාම ධර්ම ඇති කරන්න වස්තුභාවයේ සපයන්නේ නැහෙනේ. එහෙනම් ඒක අපි කෙලින්ම අයින් කරලම තමයි ගෙඩි පිටින්ම. යම් බාහිර රූපයක් වේද ඒ චක්කු සම්පස්සේට වස්තු නොවුවේ. මේක චක්කු සම්පස්සේ වේවා සෝත සම්පස්සේ වේවා ඒ කිසි එකක් ඇති වෙන්න මේ බාහිරයි කියලා හඳුන්වපු රූප ටික උපකාර කරන්නේම නැහැ. ඒ නිසා ඒක කෙලින්ම අයිඩෙන්ටිෆයි කරන්න ලේසි. ඒ නිසා එයා පළමුවෙන්ම අයින් කළා. ගෑනු ළමයි ටික රග ක්‍රීඩාවට එන්නේ නැහැ කියලා අයින් කළා වගේ. එතකොට ඉතුරුනේ ආධ්‍යාත්මික රූප ටිකනේ. ආධ්‍යාත්මික රූප ටික අපිට දෙකට කඩලා පෙන්වන්න පුළුවන්. චක්කු සම්පස්සයට උදව් කරන්නේ මෙන්න මෙයා. උදව් කරන්නේ නැත්තේ අන්න අනිත් හතර දෙනා. හරිද? මේ විදිහට තමයි පද තුන එන්නේ. එහෙමනම් අපිට බාහිර එක ඉස්සරලම අයින් කළා බාහිරං තං චක්කු සම්පස්ස නවත්තු නවත්තු වස්තු වෙන්නේ නැහැ. චක්කු සම්පස්සේට වස්තු වෙන්නේ නැහැ. කවුද? බාහිර රූප ටික. අජ්ජත්තික රූප වලින් එක්කෙනෙක් ඉන්නවා චක්කු සම්පස්සේට වස්තු වෙන, තව හතරක් ඉන්නවා චක්කු සම්පස්සේට වස්තු නොවන. මේ විදිහට තමයි ටිකයක් ගොඩනගන්නේ. හරිද? ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපි උදාහරණයකිනුත් ආපහු බලමු කොහොමද ඒක පැහැදිලි කරගන්නේ කියලා. දැන් මෙතනදි වැදගත් වෙන්නේ මේ අජ්ජත්තික බාහිර ભેදය. හරිනේ. දැන් මේ ඇයි මේ අජ්ජත්තික බාහිර ભેදය මේ තරම් වැදගත් වෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්න වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාවනාව එහෙම කරන කෙනෙක් පැහැදිලිව දන්නවා. අපි ගත්තොත් මේ වගේ එකක් ඉද බික්ඛවේ බික්ඛූ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඥා දෝමනස්සං
මේ ආදී තැන්වලදී අපි මේක බෙදාගෙන යනවනේ ඉස්සරහට. එහෙම බෙදාගෙන යනකොට අපිට මේක අජ්ජත්තික බාහිර වලින් බෙදෙනව නේද? අන්න ඒ වාගේ එවැනි අදහසකට එවැනි ධර්මතාවයකට මේවා බෙදන්නට තරම් පුහුණු වීමක් හැටියට මේක දකින්නට පුළුවන් අපිට. ඒ නිසයි මේ අජ්ජත්තික බාහිර ભેදය වැදගත් වෙන්නේ. අපි අපේ කායානුපස්සනාව හරි යම් කිසි දෙයක් වඩලා අපි අපේ කය ගැන ඉස්සරලා අත්දැකීම් තියෙන නිසා ඒ ගැන පළමුවෙන් වඩලා ඊළඟට අපි ඒක ආරෝපණය කරලා බලනවා මගේ කය තුල මෙහෙම මේ විදිහ නම් බාහිර කය තුලත් මේක මේ විදිහම නේද? එහෙමනම් මෙතන තියෙන්නේ මගේ කයේ කියලා මම හිතුවත් බාහිර කයේ කියලා අරගත්තත් මේ ධර්මතාව වශයෙන් මේක මේ විදිහම නේද? මෙන්න මේ විදිහට අර අජ්ජත්තික සහ බාහිර ભેදය උලුප්පා දක්වමින් අපි මේ ධාතු ස්වභාවය මතු කරගන්නට උත්සාහ කරනවනේ භාවනාවේදී. ඒ සඳහා තෝතැන්නක් තමයි මෙතන තියෙන්නේ. ඒ පදනමේ තමයි අජ්ජත්තික බාහිර පදනම මෙතෙන්ට වැදගත් වෙන්නේ. එහෙමනම් අපි ඉස්සරලම් බලමු අපිට දන්නවා රූප 27න් අපිට තියෙනවා අජ්ජත්තික රූප 5යි බාහිර රූප 22යි. හරිනේ. මොනවද අජ්ජත්තික රූප 5 කිව්වේ? අජ්ජත්තික රූප 5 කිව්වේ චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, જીවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. මේ තියෙන්නේ අජ්ජත්තික රූප 5. ඊළඟට බාහිර රූප 22 එහෙමම තියෙනවා. එතකොට රූප 27 තම සංගණීය පෙන්නන මේ විදිහට පේනවා. දැන් අපි මේ කියන අජ්ජත්තික වූ ප්‍රසාද රූප 5න් අපි එක එක අරගෙන එකක් වරකට එක බැගින් අරගෙන අපි සාකච්ඡා කරලා බලමු. කොහොමද මේ වස්තු ටික 25ක් ගොඩ නැගෙන්නේ කියලා. දැන් අපිට බලනකොටම පේනවා මෙතන තියෙන ප්‍රසාද රූප 5යි. ඉතින් මේ 5 මුල් කරගෙන 25ක් හදනවා නම් එකකට 5 ගානේ ගොඩ වෙන්නේ මේ ගොඩ නැගෙන්නේ පාය. අපි මේ විදිහට බලමු කොහොමද වෙන්නේ කියලා. අපි පළමුවෙන් ගමු චක්කු ප්‍රසාද රූපය මුල් කරගෙන කොහොමද මේ කාරණා ඇති වෙන්නේ කියලා. චක්කු ප්‍රසාද රූපය. ඒකෙන් අපි ඇති වෙනවා කිව්වේ නාම ධර්මනේ. ඒකෙනුත් පළවෙනි එක අරගමු ස්පර්ශ චෛතසිකය පස්සය. දැන් කොහොමද චක්කු ප්‍රසාද රූපය අරනකොට චක්කු සම්පස්සේ ඇතිවීමට කවුද උදව් කරන්නේ කවුද උදව් නොකරන්නේ? ඕකනේ ඔය බලන්නේ. මේ ප්‍රසාද රූප 5 අතරින් ප්‍රසාද රූප නෙමෙයි ඕන 27ම අතුරෙන්. හරිද? දැන් මෙතන අජ්ජත්තික තියෙනවා බාහිර තියෙනවා. මේ කට්ටිය අතරින් චක්කු ප්‍රසාද රූපය මුල් කරගෙන චක්කු සම්පස්සේ ඇති වෙනකොට දැන් චක්කු සම්පස්සේ ඇති වෙන්නේ චක්කු ප්‍රසාද රූපේම තමයි. එහෙම ඇති වෙනකොට කවුද ඒකට වස්තුභාවය සලකන්නේ කවුද වස්තුභාවය සලකන්නේ නැත්තේ? ඉස්සල්ලා සලකන්නකෝ අජ්ජත්තික රූප 5. මේ 5 අතුරින් චක්කු සම්පස්සේට වස්තුභාවය දෙන්නේ කවුද නොදෙන්නේ කවුද? මේ විදිහට කිව්වොත් හරිද? වස්තුභාවය දෙන්නේ චක්කු ප්‍රසාද රූපය. ඉතුරු 4 වස්තුභාවය ලබා දෙන්නේ නැහැ. මොකටද? චක්කු සම්පස්සේ. චක්කුව කියන්නේ එහි ඇති වෙන එකනේ. චක්කු සම්පස්සේ කියන්නේ එහි ඇති වෙන ස්පර්ශයට. එතකොට ඇහැ කරන කොටගෙන ඇති වෙන ස්පර්ශයට වස්තුභාවයේ සපයන්නේ චක්කු ප්‍රසාද රූපය. ඉතිරි රූප 4 ඒකට වස්තුභාවයේ සපයන්නේ නැහැ. එහෙමනම් අජ්ජත්තික රූප අතරින් මේ විදිහට මේ කොටස් දෙක බෙදෙනවා. බාහිර රූපයෝ අර රගර් ගහන්න නැති ගෑනු ළමයි වගේ කිසි වෙලාවකදී චක්කු සම්පස්සේ ඇති වෙන්න වස්තුභාවයේ සලසන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බාහිර රූප කිසිම බාහිර රූපයක් වස්තුභාවයේ සලසන්නේ නැහැ. එහෙමනම් ඒක නවත්තු කියලා තමයි ගන්න වෙන්නේ. වස්තුභාවයේ සපයන්නෙම නැහැ. මේ අනුව අපිට පේනවා චක්කු සම්පස්සේ ඇතිවීමට වස්තුභාවයේ සපයන්නේ එකම එක ධර්මතාවයයි. ඒ තමයි චක්කු ප්‍රසාද රූපය. එහෙනම් නවත්තුභාවයේ සපයන 26ක් ඉන්නවා. ඒ තුලින් 4 දෙනෙක් අජ්ජත්තිකයි 22ක් බාහිරයි. හරිද? ඔන්න ඔය පදනම මුල් කරගෙන අපි ටිකේ පද තුන ගලපමු. පද තුන ගලපද්දී ක්‍රමවේදය තමයි ලේසියෙන් අයින් කරන්න පුළුවන් එක්කෙනා ඉස්සලම අයින් කරනවා. මෙයා තනි කොට එහෙම පිටින්ම අයින් කරත හැකි උදව් වෙන්නෙම නැහැ. මොනවටද? චක්කු සම්පස්සේට වස්තුභාවයේ සපයන්නෙම නැහැ. ඒ නිසා එයාව පළවෙනි පදේ හැටියට ලේසියෙන් අයින් කරනවා. එහෙනම් ඔන්න පළවෙනි පදේ ගොඩ නැගුවා. යම් බාහිර රූපයක් වේද? ඒ කට්ටිය බාහිර රූපනේ. බාහිර රූපයක් වේද චක්කු සම්පස්සේට වස්තු නොවූයේය. වාක්‍ය හරි නේද? මේ කියන බාහිර රූප 22ම චක්කු සම්පස්සේට වස්තු රූප වෙන්නෙම නැහැ. මොන විදිහටවත් වෙන්නේ නැහැ. රැයට වෙන්නෙත් නැහැ, දවල්ට වෙන්නෙත් නැහැ. කොහොමවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලේසියෙන් අයින් කරගන්න පුළුවන් එක තමයි හැම වෙලාවකම පළවෙනි පදේ හැටියට ගන්න. එතකොට දැන් දෙවෙනි තුන්වෙනි පද හැටියට මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ කියන අජ්ජත්තික රූප 5 උපකාර කරන වශයෙන්
එක පදයකුත් නොකරන වශයෙන් තව පදයකුත් මේ කට්ටිය දෙකට බෙදලා පෙන්වන්නට ඕන. එහෙනම් දෙවෙනි පදේ හැටියට ලේසියෙන්ම ගන්න පුළුවන් චක්කු ප්‍රසාද රූපය ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් යම් ආධ්‍යාත්මික රූපයක් වේද ඒ චක්කු සම්පස්සේට වස්තු වූයේය. එහෙනම් තුන්වෙනි පදේ මේ හතර දෙනාට යම් ආධ්‍යාත්මික රූපයක් වේද එය චක්කු සම්පස්සේට වස්තු නොවූවේ ඇති. ඒක සක්කු වෙන්නේ නැහැ. චක්කු සම්පස්සේට වස්තු වෙන්නේ නැහැ. මේ විදිහට තමයි පද තුන ගලපන්නේ. මහා මාරුවක් නැහැ, හරි ලේසි. මේ කියන අජ්ජත්තික රූප පහෙන් හැම වෙලාවකම අපි ඉදිරිපත් කරන කාරණාව සම්බන්ධයෙන් උදව් කරන්නේ ඒට අදාළ එක්කෙනා විතරයි. එතකොට අනිත් හතර දෙනා අයින් වෙලා ඉන්න ඕනේ. ඒගොල්ලෝ උදව් කරන්නේ නැහැ කියලා. ඒ අනුව පද තුන ගොඩ නැගිනවා. මේ බාහිර රූප 22 කිසි අවුලක් නැහැ අනේ දෙයියනේ කියලා ගෙඩි පිටින්ම අපිට අයින් කරන්න පුළුවන්. යම් බාහිර රූපයක් වේද ඒ චක්කු සම්පස්සේට වස්තු නොවූවේ. ඒගොල්ලෝ උදව් කරන්නෙම නැහැ. නාම ධර්ම ඇති වෙන්න චුට්ටක් හරි සපෝට් එක දෙන්නේ ප්‍රසාද රූප පහ. ඒ අතරින් අපි සාකච්ඡාවට ගත්තේ චක්කු සම්පස්සය නිසා. එහෙමනම් චක්කු ප්‍රසාද රූපේ තමයි ඉදිරියට ඇවිල්ලා දෙවෙනි පදේ ගොඩ නගන්නේ. එහෙනම් ඉතුරු පද 4, ඉතුරු ධර්මතා 4 චක්කු සම්පස්සයට නම් වස්තු වෙන්නේ නැහැ. මේ පද තුන ගොඩ නගපු හැටි තේරුණාද? හරි, ඒක තේරිලා තියෙනවා. එහෙනම් දැන් අපි බලමු දෙවනුවට. දැන් මෙතන අපි මේ චක්කුව මුල් කරගෙන පහක් හදාගන්න එපාය. මොනවද පහ? පස්ස පංචකේන අපි අරගත්තේ. පස්ස පංචකේනකොට දෙවෙනි එක වේදනාව. එහෙනම් මොන වේදනාවද? චක්කු සම්පස්සජ වේදනාව. ඇයි? අපි තාම සාකච්ඡා කරන්නේ චක්කුව මුල් කරගෙන. චක්කු වත්තුව මුල් කරගෙන. එහෙමනම් චක්කු සම්පස්සජා වේදනාවට වස්තුභාවය සපයන ඒවා කවුද? වස්තුභාවයට සපයන්නේ නැති ඒවා කවුද? ඒගොල්ලෝ අජ්ජත්තික බාහිර ભેදෙන් කොහොමද වෙන්නේ? හරිනේ. ඕකයි දැන් හොයන්න ඕන. හරි. දැන් මට කවුරු හරි කියන්න දැන් පළවෙනි එක තේරුණානේ. පළවෙනි එක තේරුණ නිසා දැන් මට කියන්න චක්කු සම්පස්සජ වේදනාවට අනුරූපව මේ පද තුන ගඩො නගන්නයි යන්නේ. ඒකේ පළවෙනි පදය හොඳයි කියන්න බලන්න. චක්කු සම්පස්සජ වේදනාවට වස්තුභාවය සපයන අය අජ්ජත්තික බාහිර වශයෙන් බෙදන්නයි යන්නේ. ඒකේ පළවෙනි පදය. ඒ කියන්නේ දැන් චක්කු සම්පස්සයට කතා කරපු මෙන්න මේ පදයට සමානව. චක්කු සම්පස්සජ වේදනාවට මේක කොහොමද අපි ප්‍රතිනිර්මාණය කරන්නේ කියන්න බලන්න. යම් බාහිර රූපයක් චක්කු සම්පස්සජ වේදනාවට වස්තු නොවේ. හරි. මොකද්ද කියන්නේ? යම් බාහිර රූපයක් වේද බාහිර. බාහිරයි උදව් කරන්නෙම නැහැ. යම් බාහිර රූපයක් වේද එය චක්කු සම්පස්සජ වේදනාවට වස්තු නොවේය. හරි. එහෙමනම් දැන් දෙවෙනි පදේ කියන්න බලන්න. මේ වගේම මේ කවුරු හරි අලුත් කෙනෙක් කියන්න බලන්න. ගාමිණී කරුණාසිංහ මහත්මයා ඔබට පුළුවන් ද ඉදිරිපත් වෙලා ඒක නා අදහසක් කියන්න. දෙවෙනි පදේ කොහොමද අපි ගොඩ නගන්නේ? චක්කු සම්පස්සජ වේදනාව මුල් කරගෙන. මයික් එක අන්මියුට් කරලා උත්තර දෙන්න බලන්න. යම් අධ්‍යාත්මික රූපයක් වේද එය චක්කු වේදනාවට වස්තු වේ ඇත. චක්කු සම්පස්සජ වේදනාවට වස්තු වූයේ ඇත. අද පොතේ තියෙන විදිහටම කියන්නේ එහෙමයි. යම් ආධ්‍යාත්මික රූපයක් වේද ඒ චක්කු සම්පස්සජ වේදනාවට වස්තු වූයේ ඇත. හරි. දැන් මට කියන්නකෝ තුන්වෙනි පදේ ගොඩ නගලා කියන්නකෝ. සෝත ගාන ජීවහා කාය ප්‍රසාද රූප චක්කු සම්පස්සයට වස්තු නොවූයේ ඇති. චක්කු සම්පස්ස වේදනාවට නොවූයේ ඇති. ඒක අපි කියන්නේ යම් ආධ්‍යාත්මික රූපයක්. ඔව් එතකොට අපිට කියත හැකි මෙතනද රූප ධර්ම හතරක් තියෙනවා. මෙන්න මේ රූප ධර්ම හතර චක්කු සම්පස්සජ වේදනාවට වස්තු නොවූයේ ඇත. හරිනේ. මේ විදිහට ඒක ගෲප් කරන්න පුළුවන්. එහෙනම් දැන් ඒක තේරෙනවා. ඒ විදිහටම අපිට මෙතන ගලපන්නට පුළුවන් චක්කු සම්පස්සජ සංඥාවට, ඊළඟට චක්කු සම්පස්සජ චේතනාවට, ඊළඟට චක්කු විඥාණයට. හරි. මේ ඔක්කොටම මේ විදිහටම අපිට ගලපන්නට පුළුවන්. කවුරු හරි ඉදිරිපත් වෙලා කියන්න බලන්න චක්කු විඥාණයට කොහොමද මේක අපි ගලපන්නේ කියලා.
යම් බාහිර රූපයක් වේද ඒ චක්කු විඥාණයට වස්තු නොවූයේය. දෙක යම් අධ්‍යාත්මික රූපයක් වේද එය චක්කු සම්පස්ස සංඥාවට වස්තු වූයේ ඇත. අපි විඥානය කතා කරමුකෝ. චක්කු විඥාණයට වස්තු වූයේ ඇත. තුන්වෙනි එකට එන්නේ සෝත ගාන જીවහා ප්‍රසාද රූප හතර චක්කු විඥාණයට වස්තු නොවූයේ ඇති. හරි එතන ඉතුරු හතර සෝත ගාන જીවහා කාය කියන හතර වස්තු චක්කු විඥාණයට වස්තු නොවූයේ ඇති. හරි. ඒ විදිහට ගොඩනගන්න පුළුවන්. එහෙනම් මේ අවස්ථා පහේදීම අපිට පිළිතුරු හැටියට ලැබෙන්නේ පළවෙනි පදයට පිළිතුර එන්නේ රූප ධර්ම 22යි. දෙවෙනි පදයට පිළිතුර එන්නේ රූප ධර්ම 1යි. තුන්වෙනි පදයට පිළිතුර හැටියට රූප ධර්ම 4ක් ඉදිරිපත් කරන්නට පුළුවන්. හරිනේ. මේ විදිහට තමයි චක්කු වස්තුව මුල් කරගෙන මේ ධර්මතා ටික බෙදිලා යන්නේ. ඒ අනුව පද ගොඩ නැගෙන්නේ මෙහිමයි. ඒක තේරුම් ගන්නට පුළුවන්. හරි. ඊට පස්සේ අපි සෝත ප්‍රසාදය අරගෙන බැලුවොත් සෝත ප්‍රසාදයත් ඉතින් ඔය වගේම තමයි. එතනදිත් අපි ඔය විදිහටම තමයි විස්තර කරන්නට වෙන්නේ. අජ්ජත්තික රූප බාහිර රූප කියලා දෙකයි. අජ්ජත්තික රූප කියන්නේ අර ටිකම තමයි. සෝත සම්පස්සේ ගත්තාම එතනදී වෙන්න සෝත සම්පස්සේට වස්තු වෙන්නේ කවුද? සෝත ප්‍රසාද රූපය. කලින් වෙලාවේදී චක්කු ප්‍රසාද රූපය. දැන් සෝත ප්‍රසාද රූපය. එහෙමනම් එතනදිත් අපිට ඔය ආකාරයටම පද තුන ගොඩනගන්නට පුළුවන්. ඔයගොල්ලන්ට මේ වස්තු නවත්තු කියන එක අපූර්වටේ ඡේදත් එක්ක ගලපලා බලන්න පුළුවන්. අපි දුක මාතික දුක යටතේදී ඒව කතා කළා. දැන් උදාහරණයක් හැටියට සෝත ප්‍රසාදයට වස්තු නොවන්නේ කවුද? ඡේද 682 දක්වලා ඇති. වස්තු වෙන එක වස්තු නොවන එක 683 දී දක්වලා ඇති. ඕනනම් පෙරලලා බලන්න. මේ විදිහට ඒ එක අර පළවෙනියට අපි ඒකක නිर्देशයේ සහ දුක නිर्देशයේ ඉගෙන ගත්ත ටික තමයි නැවත මුසු කරමින් මේ ඉස්සරහට ගොඩ නගාගෙන ඉන්නේ. බුද්ධ දේශනාව බොහොම ලස්සනට විහිදී යන එකක්. එහෙමනම් මෙතනදිත් අපි පළවෙනි පදේ හදන්නේ අර විදිහටමයි. හොඳයි. මෙතනදී පළවෙනි පදේ මොකක්ද අරගන්නේ? කොහොමද පළවෙනි පදේ කියන්නේ? බාහිර රූප සෝත විඤ්ඤා පස්සේට වස්තු සෝත පස්සේට නොවේ. සම්පස්සේ සෝත සම්පස්සේට හේතු නොවේ. වස්තු නොවේ. හරිද? යම් බාහිර රූපයක් වේද එය සෝත සම්පස්සේට වස්තු නොවූවේය. බාහිර රූප කිසි වෙලාවක වස්තුභාවයේ සපයන්නේ නැහැ. අජ්ජත්තික රූප ටික තමයි වස්තු වෙන කට්ටිය ඉන්නව නොවන කට්ටිය ඉන්නවා. සාකච්ඡාවට ගන්න ධර්මතාවයට අනුව මේ ගෲප් එක දෙකට කඩා ගන්නට ඕනේ. හරිනේ. ඔක තමයි ඉතින් ක්‍රමවේදය. එහෙමනම් මෙතනදී දෙවෙනි පදේ අපිට හදන්න පුළුවන් යම් ආධ්‍යාත්මික රූපයක් වේදේ සෝත සම්පස්සේට වස්තුයේ ඇත. ඒක අපි අරගන්න එතකොට සෝත ප්‍රසාද රූපය. හරිනේ. තුන්වෙනි පදේ හැටියට එහෙමනම් ඉතුරු ධර්මතා ටික අපිට ගන්න පුළුවන්. චක්කු ගාන જીවහා කාය කියන ධර්මතා ටික වස්තු නොවේ. වස්තුනේ නැහැ කියන එක ඇති. හරි. මේ විදිහටම සෝත සම්පස්සජ වේදනාවට, සෝත සම්පස්සජ සංඥාවට, ඊට පස්සේ සෝත සම්පස්සජ චේතනාවට, ඊට පස්සේ සෝත විඥාණයට. එහෙමනම් සෝත ප්‍රසාදයේ මුල් කරගෙන පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, විඥාණයට කියලා ඒ නාම ධර්ම පහ වෙන වෙනම ඇති වෙන්නට වස්තුභාවය වෙන සපේන හැටි අපිට මෙහිදී විස්තර කරලා පෙන්නනවා. එතකොට මෙතන නාම ධර්ම පහක් තියෙනවා. මේ පහටම කවුද වස්තුභාවය සැලසුවේ? සෝත ප්‍රසාද රූපය. හරි. මේ පහටම වස්තුභාවය සලසලා දුන්නේ සෝත ප්‍රසාදය. යම් කිසි තැනක සෝත ප්‍රසාදය නොතිබුණා නම් සෝත සම්පස්සේ ඇති වෙන්නේ නැහැ. සෝත සම්පස්සේද වේදනාව ඇති වෙන්නේ නැහැ. ඒ විදිහට ඇවිල්ලා සෝත විඥානය ඇති වෙන්නේ නැහැ. හරිද? ඔව්. මෙතන මේ තියෙන පහට ඇරෙන්න තවත් තියෙනවනේ නාම. කීයක් තියෙනවද? ඒ කියන්නේ සබ්බචිත්ත සාධාරණ හතම
ගත්තේ නෑනේ. ඔව් සබ්බචිත්ත සාධාරණ හතම අපි අරගත්තේ නෑ. පහක් විතරක් අරන් පෙන්නවා පස්ස පංචකයේ හැටියට. ඉතුරු නාම ධර්ම වලටත් වස්තුභාවය මේ ආකාරයෙන්ම තමයි. හරිනේ. එහෙමනම් මේ විදිහට අපිට පුළුවන් වෙන්නට ඕනේ නාම ධර්ම ටික ගොනු කරන්න. මෙතනදිත් අපිට පිළිතුරු හැටියට ලැබෙන්නේ යම් බාහිර රූපයක් වේදේ සෝත සම්පස්සේට වස්තු නොවූ වේය කියනකොට රූප ධර්මතා 22ක් වෙනවා. වස්තු වෙන්නේ ආය අතරින් සෝත සම්පස්සේට හෝ සෝත සම්පස්සජ වේදනාවට හෝ සංඥාවට හෝ චේතනාවට හෝ සෝත විඥාණයට හෝ වස්තු වෙන්නේ සෝත ප්‍රසාද රූපය විතරයි එකයි. එතකොට අජ්ජත්තික රූප අතරින් ඉතුරු ටික සෝත සම්පස්සේට වස්තුුනේ නැහැ. එතන ධර්මතා හතරයි. මොනවද? චක්කු ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, જીවහා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ. හරිද? මේක ඔයගොල්ලෝ පෙරලලා බලන්න හරියට විස්තර වෙලා තියෙනවද කියලා රූප කාණ්ඩේ අදාළ තැන. මොනවද ඒකට මේ විදිහට විස්තර වෙනවද කියලා. මොකද්ද ඡේදය? වස්තු ටිකයේ සෝත සම්පස්සය ඉදිරිපත් වෙන ඡේදය මොකක්ද? කවුරුත් බලන්නේ නැද්ද පොත? 893ද? 887 එනවා මල්කාන්ති මහත්මියගෙන්ද? හරි. 787. 893. සම්පස්සය 793න් ඒක විස්තර කරලා දෙනවා. කොහොමද ඒක අරගත්තේ කියලා. 787 88 89 චක්කු සම්පස්සය ගැන කතා කරලා පද තුන පෙන්නවා. 90 91 92කින් චක්කුවට අදාළව ඉතිරි ධර්ම හතර. ඒ කියන්නේ වේදනාව, සංඥාව, චේතනාව, චිත්ත කියන හතර ඊළඟ ඡේද තුනෙන් පෙන්වනවා 790 91 92. ඊළඟට 793න් පෙන්නනවා ඉතුරු වස්තු ධර්ම හතරට සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ කියන ඉතුරු ධර්මතා ටිකට ඒ ටික අරන් පෙන්නවා. මේ විදිහට ඡේදාංක හොයාගන්නට පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි අනිත් එක අරගෙන බැලුවත්, ගාන සම්පස්සේ අරගෙන බැලුවත් ඒත් ওই වගේම තමයි. හරිද? මෙතන ගාන ප්‍රසාදය ඒ තැනට වෙනස් වෙන ආකාරය ගලපන්නට ඕනේ. හරි. අපි දැන් කවුරු හරි ඉදිරිපත් වෙලා කියන්න බලන්න ගාන සම්පස්සජ චේතනාවට අපි කොහොමද පද තුන ගොඩනගන්නේ? යම් බාහිර රූපයක් වේද එය ගාන විඥාණයට හේතු නොවේ. ගාන චේතනාවට ගාන චේතනාව කියලා එකක් නැහැ. ගාන සම්පස්සජ චේතනාව. සම්පස්සජ චේතනාවට වස්තු නොවේ. හරි. දෙවෙනි පදේ ගොනු කරලා පෙන්නන්න. යම් අධ්‍යාත්මික රූපයක් වේද ඒ ගාන සම්පස්ස චේතනාවට වස්තු වේ ඇත. හරි. මේ විදිහට අපිට පද තුන ගොඩනගන්න පුළුවන්. පස්සයට, වේදනාවට, සංඥාවට, චේතනාවට සහ විඥාණයට ආකාරයට ඒක ගොඩනගන්නට පුළුවන්. හරි. ඊළඟට දැන් අපි ගත්තේ මේක සම්බන්ධයෙන්. එතන මෙතනත් එන හොඳයි. පළවෙනි පදයට පිළිතුරට රූප ධර්ම කීයක් ගුණ වෙනවද? 22ක් එනවා. ඊළඟ එකට 1යි, තුන්වෙනි පදයට 4යි. මේ විදිහට ඒක ගොනු වෙනවා වෙනද වගේමයි. හොඳයි. ඊළඟට මොකක්ද අපි බලන්න ඕනේ? එහෙනම් දැන් චක්කු සෝත ගාන පෙන්වනවා. ඊළඟට මොකක්ද? જીවහා. જીවහා වුණොත් දිව දික් කරගෙන ඉන්නවා නේද? එහෙම වුණත් අර විදිහටම අපිට පෙන්වන්නට පුළුවන්. හරිද? එතනත් ඒ විදිහම තමයි මේක ගොඩ නැගෙන්නේ. මම දැන් එකින් එක අහන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට අවබෝධය තියෙන වගේ පේන නිසා. කාවට හරි තේරෙන්නේ නැත්නම් ඒක ගැලපුණ හැටි පැහැදිලි නැත්නම් කරුණා කරලා ඉදිරිපත් වෙනවද?
සමාවෙන්න නිසා මට චුට්ටක් තව පැහැදිලි කරලා දුන්නා නම් ඔබතුමාට පිං සිද්ධ වෙනවා. හොඳයි. දැන් අපි එකක් අරන් බලමුකෝ. දැන් මෙතන තියෙනවා චක්කු සම්පස්සේට පද තුන ගොඩනගලා තියෙනවා. චක්කු සම්පස්සජ සංඥාව අරගමුකෝ අපි තුන්වෙනි එක. අපි කොහොමද චක්කු සම්පස්සජ සංඥාවට මේ පද තුන ගොඩනගන්නේ? හරිද? මේ පද තුන ගොඩනැගීමේදී අපිට ගන්න වෙන්නේ ඉස්සරලාම මේ අජ්ජත්තික බාහිර රූප වලින් බාහිර රූප කිසි වෙලාවකදී නාම ධර්ම ඇති වෙන්න උදව් කරන්නේ නැහැ, වස්තුභාවයේ සපයන්නේ නැහැ. ඒ නිසා එයා තමයි ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් එක්කෙනා එළියට දාගන්න. එහෙනම් එයාව පළවෙනි පදේ හැටියට ගොනු කරනවා. මොකක්ද කියන්නේ? යම් බාහිර රූපයක් නෙමෙයි මෙතන රූප සමූහයම. යම් බාහිර රූප ධර්ම තියෙනවද ඒවා ජීවහා සම්පස්සේට වස්තු වෙන්නෙම නැහැ. උන්න ඒ කණ්ඩායම පළමුවෙන්ම අයින් කළා. සාමාන්‍යයෙන් මෙවැනි තික්කවල චතුක්කවල මේ විදිහට ලේසියෙන් අයින් කරගන්න පුළුවන් කෙනා තමයි ඉස්සලම අල්ලගන්නේ. එයාව අයින් කළා. එතකොට ඉතුරු වෙන්නේ අජ්ජත්තික ධර්ම ටික විතරයි. අජ්ජත්තික ධර්ම ටික කොටස් දෙකකට බෙදෙනවා. හරිද? කොහොමද කොටස් දෙකකට බෙදෙන්නේ? අදාළ කාරණාවට වස්තුභාවය සපයන්නේ කවුද? සපයන්නේ නැත්තේ කවුද? දැන් මෙතන අපි අරගත්තේ ජීවහා සම්පස්සද සංඥාව කියන නාම ධර්මය. ඒ කියන්නේ දිවෙහි ඇති වෙන සංඥාව, රස සංඥාව. මේ සංඥාවට වස්තුභාවය සපයන්නේ කවුද? දැන් මොකද්ද මම ඒකට කියන්නේ? රස සංඥාව දැනෙන්නේ දිවටමනේ. එතකොට එහෙනම් ඒකට වස්තුභාවය සපයන්නේ ජීවහා ප්‍රසාදය විතරමයි. එහෙමනම් එයා තමයි ඊළඟ පදේ හැටියට අපි අරගන්න ඕනේ. යම් එතකොට ඒ කට්ටිය ආධ්‍යාත්මික රූප අතරනේ ඉන්නේ, බාහිර රූප නෙමෙයි. දැන් අපි බාහිර රූප වෙන් කරලා ඉවරයි. අයින් කරලා ඉවරයි. මේ අධ්‍යාත්මික රූප පහ අතරින් ජීවහා ප්‍රසාද රූපය තමයි ජීවහා සම්පස්සද සංඥාවට, කෙටියෙන් කිව්වොත් රස සංඥාවට වස්තුභාවය සපයන්නේ. හරිද? අපි දන්නවා අපි චෛතසික පාඩම ඉගෙන ගනිද්දී සතර සංප්‍රයෝග ලක්ෂණ හැටියට කතා කරද්දී මොකද්ද කිව්වේ? අපි ඉඳන් කිව්වා මතකද සතර සංප්‍රයෝග ලක්ෂණ වලට කියපු ගාතාව? නිරෝධ ඒකාලම්බන ඒකවත්තුක. මොකද්ද කිව්වේ? ඒකුත්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒකවත්තුක. ඔව්. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා. වත්තුකා ඒකාලම්බන එකම ආලම්බනය ගන්නවා ඒකවත්තුකයි. එකම වස්තුවේ කවුද මොනවද වෙන්නේ? සියලුම නාම ධර්ම ඇති වෙනවා. පස්සේ ඇති උනේ එක් වස්තු ධර්මයක් මුල් කරගෙන නම් එම සිතේ ඇති වෙන ඉතුරු නාම ධර්ම සියල්ලත් එම වස්තුභාවයම මුල් කරගෙන තමයි ඇති වෙන්නේ. ඒකාවත්තුක. ඒකනේ මේ ගාථාවෙන් කිව්වේ. හරි? ඒක තමයි මෙතන පෙන්වන්නේ. පස්සේ ඇති වුණත් ඒත් ඒ ප්‍රසාද රූපේමයි. වේදනාව ඇති වුණත් එම ප්‍රසාද රූපේමයි. සංඥාව ඇති වුණත් එම ප්‍රසාද රූපේමයි. මේ ඔක්කොම නාම ධර්ම ටික චිත්තය ඇති වෙන්නේ එම ප්‍රසාද රූපේ මුල් කරගෙනමයි. හරිද? ඒ නිසා තමයි මේ හැම පස්සය කිව්වත් වේදනාව කිව්වත් ඒ කොයි එක්කෙනාගේ පස්සයද කොයි එක්කෙනාගේ වේදනාවද කියලා හඳුන්වන්න ඕන නිසා තමයි මෙතනදී ජීවහා ප්‍රසාදය ගන්න නිසා හැම වෙලාවකම අපි එයත් එක්කම කියන්නේ ජීවහා සම්පස්සයට, ජීවහා සම්පස්සජ වේදනාවට, ජීවහා සම්පස්සජ සංඥාවට, ජීවහා සම්පස්සජ චේතනාවට, ජීවහා විඥාණයට. ඒක නොකියුවා නම් ප්‍රසාද රූපේ අසුරු කොට නොකියුවා නම් අපිට කාගේ පස්සද කියලා හොයාගන්න බැරි වෙනව නේද? ඒ නිසා ඒක හරියට අපි කියා ගන්නට ඕනේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ අනුව තමයි මේ පද තුන ගොඩනගන්නේ. ඉස්සරළම බාහිර ටික අයින් කරනවා. මොකද යාව ලේසි. ඇයි මුළු ගොඩම ආයේ වෙන වෙන උපකොටස් වලට බෙදෙන්නේ නැහැ. මුළු ගොඩම වස්තුභාවයේ සපයන්නේ නැති නිසා එයා වස්තු වෙන්නෙම නැහැ කියලා අයින් කළා. ඒ පළවෙනි පදේ. එතකොට ඉතුරුනේ ප්‍රසාද රූප පහ. එහෙම නැත්නම් අජ්ජත්තික රූප පහ විතරයි. අජ්ජත්තික රූප පහ කොටස් දෙකට බෙදෙනවා. උදව් කරන අය, උදව් නොකරන අය. මේ විදිහට තමයි පද තුන ගලපන්නේ. එතකොට හතරවෙනි පදයක් මෙතන ඉන්න විදිහක් නැහැ. ආවත් මේ ටික රූප ධර්ම ඔක්කොම ටික මේවට බෙදිලා ඉවරයි. ඒක නිසා තමයි මේක ටික කියලා කිව්වේ. ආයි ඉතුරු නැතිවම මේ පද තුනට බෙදිලා යනවා. හරිනේ.
එතකොට පද තුන ගොඩ නැගුවේ කොහොමද? අජ්ජත්තික බාහිර ભેදයයි වස්තු අවස්තු ભેදයයි. අවස්තු හරි නවස්තු හරි. හරිද? අජ්ජත්තික බාහිර ભેදය අපි ඉගෙන ගත්තා දුක මාතිකා යටතේ ප්‍රකින්නක දුකවල 12 වෙනි එක. වත්තු නවත්තු කියන එකත් ප්‍රකින්නක දුක යටතේ ගත්ත එක් යුගලයක්. මේ ටිකවලදී අපි කලේ මොකද්ද? මේ යුගලයයි එක්කව කරලා පද තුනක් හදාගත්තා. පද හතරක් හැදෙන්නේ නැහැ කියලා මම පෙන්නුවානේ. එයි අර ගෑනු ළමයි ටික රගර් ගහන්න ඉන්නෙම නෑ වගේ. හරි? අර එතකොට වස්තු ධර්මයේ බාහිර රූප කියන ඒවා නාම ධර්ම ඇති කරන්න වස්තුභාවයේ සපයන්නෙම නෑනේ. හරි? එතකොට සපයන කියලා කතන්දරයක් බාහිර රූප සම්බන්ධයෙන් යෙදෙන්නේ නෑ. ඒ නිසා මෙතන අනිවාර්යෙන් පද තුනම තමයි ගලපන්න පුළුවන් මේ යුගල දෙක එක්කහු කළපුවාම. ඒ විදිහට පද තුනක් හැදෙනවා. ඒ පද තුනට රූප ධර්ම 27ම ගොනු වෙන්න පුළුවන්. ඒ නිසා මේක වස්තු ටිකයක් හැටියට මේ විදිහට ගලපන්නට පුළුවන්. එතකොට එක වස්තුවක් මුල් කරගෙන අපිට මේ විදිහේ ධර්මතා පහක් ඇති වෙන ආකාරය පෙන්නපුවාම එක වස්තුවකට ධර්මතා පහක් ඇති වෙන ආකාරය පෙන්නනවා. වස්තු තියෙනවා පහක්. එහෙනම් 5 5 25යි කියලා අපි ඒක ගලපනවා. කාය සම්පස්සයත් උමයි මේ පෙන්නලා තියෙන ස්පර්ශය දැනෙන්න. එහිදීත් ওই විදිහටම තමයි එන්නේ. හරිද? හොඳයි. කාය සම්පස්සේ අපි බලමු පද තුන ගලපලා දැන් උත්තර දීපු නැති කෙනෙක් කරුණා කරලා ඉදිරිපත් වෙලා උත්තර දෙන්න බලන්න. කවුද ඉදිරිපත් වෙන්නේ? යම් බාහිර ඔව් කියන්න. කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා පද තුන ගලපන්න බලන්න කාය සම්පස්සේට අදාළ යම් බාහිර රූපයක් වේද එය කාය සම්පස්සේට වස්තු නොවේය. පළවෙනි පදය. දෙවෙනි පදය යම් ආධ්‍යාත්මික රූපයක් වේද එය කාය සම්පස්සේට වස්තු වූයේ ඇත. තුන්වෙනි පදය චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය ඒවා යන අධ්‍යාත්මික රූප. අපි මෙතන පද යුගලයේ ගත්තේ අධ්‍යාත්මික බාහිර ભેදය. ඒතකොට මේ වචනේ අයින් කරන්න බෑ. එතකොට අපිට මෙතන ගන්න වෙන්නේ චක්කුසෝත ගාන ජීවහා යන අධ්‍යාත්මික ප්‍රසාද රූප 5. ප්‍රසාද රූප 4. වස්තු නොවේ ඇත. කාය සම්පස්සේට වස්තු මොකද්ද කියන්නේ? වස්තු නොවේ ඇත. හරි, වස්තු වෙන්නේ නැහැ කියලා. හරි, එතකොට මේ විදිහට එක අපිට ගලපන්නට පුළුවන්. හරිද? ඒ ගැන තවත් මොන හරි ප්‍රශ්න තියෙනවද? එතකොට දෙවෙනි අංකයට යම් අධ්‍යාත්මික රූපයක් වේද එය කාය සම්පස්සේට වස්තුයේ ඇත කියනකොට ඒ රූපේ මොකක්ද කියලා අපි කියන්න ඕන වෙන්නේ නැද්ද ඒක? ඔව්, ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒක නිर्देशයට දෙන විසර්ජනයේ යටතේ පිළිතුර යටතේ අපි ඒක කියන්නට ඕනේ. දැන් බලන්න 748 දී. හරි, කතමන්තං රූපං අජ්ජත්තිකං නෑ 40 චේසේ. එක නිर्देशේ එක අස්තුතිකේ කොතනද තියෙන්නේ? 787 දී කොහොමද කියන්නේ? කතමන්තං රූපං බාහිරං චක්කු සම්පස්ස නවත්තු. හරි, එතකොට ඒ බාහිර චක්කු සම්පස්සේට වස්තු නොවූ රූපය කවරේ යත්? 787 පිටු අංක 334 35. හරි, එතකොට කොහොමද ඒකට උත්තර දෙන්නේ? රූපායතනම් පෙය්‍යාලං කබලින්කාරෝ ආහාරෝ ඉදං තං රූපං බාහිරං චක්කු සම්පස්ස නවත්තු. බාහිර කියන එක කියවෙන්නත් ඕනේ, වස්තු අවස්තු භාවයෙන් නවත්තු කියන එක කියන්නත් ඕනේ. එහෙමනේ ආවේ. හොඳයි, දැන් කාය සම්පස්සේට අදාළව මම හිතන්නේ මෙතන ඡේද දීලා තියෙනවා. ඔව්, එතන කාය විඥාණයට අදාළ ටික දීලා තියෙනවා. දැන් මේක පෙය්‍යාලං කරලා නෙවිලා තියෙන්නේ. එතකොට අන්තිම ටික. ඒ අනුව දැන් 788 දී
කතමං තං රූපං අජ්ජත්තිකං චක්කු සම්පස්ස වත්තු. කොහොමද ඒක කියන්නේ? ඒ ආධ්‍යාත්මික චක්කු සම්පස්සේට වස්තු වූ රූපය කවරේයත්. ආධ්‍යාත්මික චක්කු සම්පස්සේට වස්තු වූ රූපය. එහෙනම් චක්ෂුරායතනයයි. මේ ඒ ආධ්‍යාත්මික චක්කු සම්පස්සේට වස්තු වූ රූපයයි. මොකද්ද චක්ෂුරායතනය? එහෙමනම් නවත්තු වෙන්නේ කොහොමද? ඒ ආධ්‍යාත්මික චක්කු සම්පස්සේට වස්තු නොවූ රූපය කවරේද? සෝතායතනේ, ගානායතනේ මේ ටික අල්ලගන්න. ඒ ආධ්‍යාත්මික චක්කු සම්පස්සේට වස්තු නොවූ රූපයි. අර බලන්න නිर्देशය තුල පැහැදිලි මේක විස්තර කරලා දීලා තියෙනවා. ඒ විදිහට ඒක ගලපන්නට ඕන. මම මෙතනදී ඉලක්කම විතරක් දාලා පෙන්නවා. ඉතුරු ටික ඉතින් ඔයගලන්ට ගලප ගන්න පුළුවන් නිසා. ඒ අනුව මෙතනදිත් කාය සම්පස්සය, එතකොට කාය සම්පස්සජ වේදනාව, ඊළඟට කාය සම්පස්සජ සංඥාව, චේතනාව සහ කාය විඥානය කියන මේ පහම අපිට ඉදිරිපත් කරගන්නට පුළුවන්. මේ අනුව බලද්දී අපිට පේනවා මේ එක එක චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, જીවහා වස්තු, කාය වස්තු කියන පහට පස්ස පංචකයාගේ ඉදීම කරන කොටගෙන අපිට ධර්මතා පහ බැගින් මෙතන පෙන්න ගන්න පුළුවන්. ණය ක්‍රම පහ බැගින් ඒ අනුව එතනදී ණය 25ක් අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. වස්තු ටිකයෝ 25යි කියලා කියන්නේ මෙන්න මේ පදනමේ ඉදිරිපත් වෙන 25ට. දැන් මේ 25 ගැන මේකේ පද ගලපන හැටි, අභිදෙයාරත අහුලා ගන්න හැටි, මේ ණය 25 සැකසෙන හැටි මොන හරි ගැටලුවක් තියෙනවද? අපි මෙතන කරලා තියෙන්නේ මූලික නාම ධර්ම පහ ඒගොල්ලන්ගේ උප්පත්තියට නිස්සය වීම, උදව් වීම සලකලා ඒ වස්තුව සාකච්ඡා කරමින් ණය 25ක් ගොඩනගලා තියෙනවා. හරිද ඒක? හරි. එහෙමනම් අපිට ඊළඟට තියෙන්නේ මොකද්ද? වස්තු ටික ඉවරයි. ඊට පස්සේ ආරම්මන ටික එතනත් අපිට 25ක් තියෙනවා. මොනවද ආරම්මන කියන්නේ? අරමුණු. ආරම්මන කියන්නේ අරමුණු. මොනවද අරමුණු කියන්නේ? පංච ප්‍රසාද වලින් ඒ ප්‍රසාදයන්ට ගෝචර වන රූපය. රූප හෝ ශබ්දය හෝ ප්‍රසාදයන්ට ගෝචර වෙන එක ඒක ගෝචර රූපය. හරි එහෙම කියන්නත් පුළුවන් ඉතින්. ආරම්මණයක් කියලා ඇත්තටම අපි කියන්නේ යම්කිසි ධර්මයක් මුල් කරගෙන අපිට අරමුණු වුණා, අපි එයා ගැන හිතුවා, මේ ආදී වශයෙන් ওই කතා කරන ආරම්මන හරි ආලම්බන හරි යන ආදී වශයෙන් කතා කරන තැන අපිට සිද්ධ වෙන්නේ මොකක්ද ඇත්තට? වස්තුව පැත්තෙන් කතා කළොත් ඒ වස්තුවට ග්‍රහණය වෙන, ගෝචරය වෙන රූපය කියලා ගන්න පුළුවන්. නාම ධර්ම පැත්තෙන් කතා කරනවා නම් නාම ධර්මයක් ඇතිවීමට ඒ කියන්නේ යම් ධර්මයක් අරබයා නාම ධර්මයක් ඇති වෙනවා නම් යම් ධර්මයක් අරබයා නාම ධර්මයක් ඇති වෙනවා නම් අපිට ඒක අරගන්න පුළුවන් ආරම්මණයක් කියලා. යම් යම් ධම්මං ආරබ්බ චිත්ත චේතසිකා ධම්මා මොකද්ද කියන්නේ? යම් යම් ධම්මං ආරබ්බ උපජ්ජති චිත්ත චේතසිකා ධම්මා මතකත් නැහැ. ඒ ධම්මා උපජ්ජති. ඔය තියෙන්නේ හරි. යම් යම් ධම්මං ආරබ්බ යේ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ ධම්මා තේසං තේසං ධම්මාන ආරම්මන පච්චේන පච්චයෝ. හරි ඒ විදිහට අපිට ප ဋ ාණේ ආරම්මන නිर्देशය යටතේදී අරගන්නට පුළුවන්. මොනවද? ඔව්. එතකොට ඒවට තමයි ආරම්මන කියලා කියන්නේ. හරි? යම් ධර්මයක් අරබය චිත්ත සංතතියක් චිත්ත පරම්පරාවක් ගොඩනගෙනවා නම් නාම ධර්ම සමූහයක් ඇති වෙනවා නම් ඒක තමයි ආරම්මණය කියලා කිව්වේ. හොඳයි. දැන් අපි අරගමු මේ අපි දැන් වස්තු ධර්ම කතා කළා, ආරම්මන ධර්ම කතා කරන්න යන්නේ. මේ දෙකේ පොඩි සංසන්දනයක් කරලා බලමු.
දැන් අපි වස්තුති අපි ටිකනේ කතා කරන්නේ. පද තුනක් සහිත ඒවානේ. එතකොට වස්තුතිකය කතා කරනකොට වස්තු ධර්මයේ මූලික කරගෙන අපි වස්තුතිකය කතා කළා. එතන පද 25ක් ගැලපුවා. එතකොට එතන මොකද්ද අපි ගත්ත පදනම වස්තු ධර්මයේ මුල් කරගෙන. ආරම්මණතිකයේදී මොකද්ද අපි කරන්නේ? ගෝචර රූපය මුල් කරගෙන එහෙම නැත්නම් මේකට සිදුවෙන ආරම්මණය මුල් කරගෙන අපි ආරම්මණතිකයේ ගොඩනගනවා. හරිද? මෙතන වස්තු ප්‍රසාද රූපය ආපු නිසා මම ආරම්මණය කෙලින්ම ගෝචර රූපය කියලා ගත්තා. එහෙම නැත්නම් නාම ධර්ම පැත්තෙන් කතා කරනවා නම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඊට අරමුණු වෙන දේ මුල් කරගෙන ආරම්මණතික ගොඩනගනවා. පදනම අර වගේමයි. එතකොට අපි ගත්තොත් රූපාරම්මණය ගැන මුල් දැන් ඒතර මෙතන මූලික වෙන රූපාරම්මණය. රූපාරම්මණය මුල් කරගෙන ඒට වස්තු වෙන්නේ හරි කතා කළොත් ඒකට චක්කු ප්‍රසාද රූපය ගැන අල්ලගන්න වෙනවා. ඊටු ටික අයින් කරගන්න වෙනවා. හරි. ඒ විදිහට තමයි මෙතනදී අපි සලකන්නේ. මේකත් අර වගේම තමයි පැහැදිලි. දැන් ආරම්මණතිකවල පළවෙනි එක අපි අරගත්තා. එතනත් අජ්ජත්තික රූප බා. හැබැයි මම අජ්ජත්තික රූප ටික මේ පාර පොඩියට පෙන්නනවා. මොකද මට විස්තර කරලා පෙන්න ගන්න ඕනේ ආරම්මන ටික. ආරම්මන ටික හැම වෙලාවෙම බාහිරයි. අජ්ජත්තික පහ ඇතුළේදී ආරම්මන පහ ගන්නේ නැහනේ අපිට. හරි? එතකොට එහෙනම් මේ බාහිර රූප 22 තමයි යොන්න දැන් දෙකට බෙදෙන්නේ. ආරම්මන පහක් තියෙනවා. බාහිර එතකොට රූප 17ක් වැරදි නේද? එතන පොඩි මේකක් ඇති. හරි. මේ විදිහට අපිට අජ්ජත්තික බාහිර බෙදලා බාහිර රූපය අපිට දෙකට බෙදා ගන්න වෙනවා. දැන් මේ ටික යටතේදී ආරම්මන වශයෙන් යෙදෙන ඒවා සහ බාහිරට ඉතුරු වෙන ටික. හරිද? එහෙමනම් පළවෙනි පදේ හැටියට අපිට ඉස්සෙල්ලාම අරගන්න පුළුවන්. දැන් මෙතනදී ඔන්න බලන්න ලේසියෙන්ම අයින් කරගන්න පුළුවන් කවුද? වෙන විදිහකට කිව්වොත් අජ්ජත්තික බාහිර කියන ගොඩවල් දෙකෙන් දෙකට බෙදෙන්නේ නැතුව තනි ගොඩ හැටියටම අයින් කරගන්න පුළුවන් කාවද ඉන්නේ? ඉතිරි බාහිර රූප. බාහිර රූප. බෑනේ. බාහිර රූප ටික බාහිර රූපවල කට්ටියක් ආරම්මන බවටපත් වෙනවා, කට්ටියක් ආරම්මන බවටපත් වෙන්නේ නැහැ. එහෙනම් බාහිර රූපය කියන එක මෙහිදී දෙකට කැඩෙනවා. ඉතිරි බාහිර රූප. අජ්ජත්තික රූප. හරි? අජ්ජත්තික රූප ටික. එතකොට අජ්ජත්තික රූප ටික මෙතනදී කෙලින්ම අපිට අල්ලා ගන්නට පුළුවන් මොනවා කියලාද? කෙලින්ම අයින් කර ගන්න පුළුවන් කාණ්ඩයේ හැටියට අල්ලා ගන්න පුළුවන්. මොකද අජ්ජත්තික රූප අපිට මේ විදිහට ආරම්මන හැටියට ගන්නේ නැති නිසා. හරිද ඒක? ඒ නිසා පළවෙනි පදේ මේ විදිහට අවජ්ජත්තිකං චක්කු සම්පස්සන ආරම්මන. හරිනේ? ඒක පැහැදිලිද? හරි අපි සිතින් මොකක් හරි එකක් ගැන හිතුවොත් ඒක අජ්ජත්තික වෙන්නේ නැද්ද? ඇහුන්නේ නැහැ. කරුණාකරලා නැවත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. චක්කු ප්‍රසාදයේ රූපය අර උත්තරගෙන අපි හිතින් කිසියම් දෙයක් ගැන හිතුවොත් ඒක අජ්ජත්තික ආරම්මණයක් වෙන්නේ නැද්ද? අපි මේ කතා කරන්නේ රූපකාණ්ඩය. හරිද? එතකොට හරි ඉතින් එතකොට අපි සිත මුල් කරගෙන අල්ලගන්නේ නැහැනේ. අපි කතා කරන්නේ රූප ධර්මයෝනේ දෙක බෙද බෙද යන්නේ. අතනින් සිතට ලැබෙන එක අපි ගන්නෙ නැහැනේ. අපි ගන්නෙ ඇසට ලැබෙන එක, කනට ලැබෙන එක, නාසයට ලැබෙන එක, දිවට ලැබෙන එක, කනට මේ සමට ලැබෙන එක. මනසට ලැබෙන එක අපි එතෙන්ට ගත්තේ නැහැනේ. මොකද මනස කියන එක රූපකාණ්ඩයට ආවේ නැති නිසා. හරිනේ. ඉතිරි බාහිර රූප 17ක්ද 15ක් වෙන්නේ පොට්ටබ්බාරම් 15යි. මෙතන මේ පොට්ටබ්බේට 3ක් ගිහිල්ලා තියෙනවානේ. මේක මං හදන්න නේද? නැත්නම් හැබැයි ඒක දැන් දිගටම වරද්දලා ඇති මම. මොකද එකක් කොපි කරලානේ අනිත් එකට දාගන්නේ. ඒ අනුව මෙතන 15යි වෙන්නට ඕනේ. 15යි 3යි 18යි 19යි 20යි 21යි 22යි එහෙමනේ ඉන්නේ. මේ 22 බෙදෙනකොට පොට්ටබ්බේට 3ක් යන නිසා මෙතෙන්ට එන්න ඕනේ 15යි. හරි මම ඉන්න මම ඒක හදලාම පෙන්නන්න. හැබැයි එකයි එකක් හදන්න බෑ මට. හරි මේ වෙලාවේ ඒක හදන්න බෑ. මොකද මේක මම
අරන් තියෙන විදිහ අනුව හදාගන්න බෑ. මෙතෙන්ට බාහිර රූප ඉතිරි බාහිර රූප හැටියට එන්නේ 15යි මෙතන. හරිද? හරි. එතකොට ඔන්න දැන් අජ්ජත්තික චක්කු සම්පස්සන ආරම්භන. මෙතෙන්ට රූප කීයක් එනවද? 5යි. කොහොම පැහැදිලිව එතෙන්ට රූප 5යි. ඒගොල්ල ආරම්භන. හරිද? ඊළඟට බාහිරවට වෙනකොට වෙන්න චක්කු සම්පස්සයට ආරම්භණය වෙන රූපාරම්භණය විතරයි. එහෙමනම් ඉතුරු ඔක්කොම ටික හරි චක්කු සම්පස්ස බාහිරං චක්කු සම්පස්සන ආරම්භන. එතකොට දැන් මෙන්න මේ ආරම්භන ටිකේදී දෙකට කැඩුණු ගොඩ මොකක්ද? අජ්ජත්තික ගොඩද බාහිර ගොඩද? බාහිර. බාහිර ගොඩ. හරිනේ අජ්ජත්තික ගොඩ තනිවම ඉදිරිපත් වෙලා පළමු පදේ හැටියට අයින් වෙනවා. බාහිර රූප ටික තමයි දෙකට කැඩිලා ආරම්භන වෙන කොටස ආරම්භන නොවන කොටස කියලා බෙදෙන්නේ. කරුණා කරලා මේ දාලා තියෙන ඉදිරි බාහිර රූප 15යි කියන එක මතක තියාගන්න. මෙතන මගේ අතින් වැරද්දක් වෙලා තියෙන නිසා. සමාන වෙන්නේ නැහැ. අර පළවෙනි එකට අජ්ජත්තික චක්කු සම්පස්සන ආරම්භන කියන එකට 5ක්ද 6ක්ද දෙන්නේ සර්. එතකොට ඇයි 6ක් ආවේ? පොට්ටබ්බ එකේ 3ක් තියෙන හින්දා. මොකද්ද මෙතන අපි අයින් කළේ? අජ්ජත්තික රූප 5ම අපි අයින් කළා. මේ 5 කියලා අරන් තියෙන අජ්ජත්තික රූප 5. ඒ අජ්ජත්තික රූප 5 හරි සමානස හරි. චක්කු සම්පස්සේ සඳහා ආරම්භන වුණේ නැහැ. ආරම්භන වුණේ නැහැ. වස්තු වුණා ඒක හරි. ආරම්භන වුණේ නැහැ. ආරම්භන වෙන්නේ මෙයා. ඔන්න ඕකටම තමයි මේ රූප පරිච්ඡේදය විස්තර කරන්නේ. හරිද? අපිට පැහැදිලි අදහස තියෙන්නට ඕනේ වෙන්න අජ්ජත්තික රූපය, වෙන්න බාහිර රූපය, වෙන්න වස්තුව, වෙන්න ආරම්භණය. හරි වෙන්න ප්‍රසාද රූපය, වෙන්න ගෝචර රූපය. මේක ගැන සහ සුද්ධෙන් අපි දැනගෙන තියෙන්නට ඕනේ. කෙසේ දැනනුගත්තේ නම් දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නට බැරිය. අද උදේ පාඩමේදී මම කළේ චතුරාර්ය සත්‍ය. එතනදී දුක්ඛ සත්‍යයේ කෘත්‍ය මොකද්ද තියෙන්නේ? එතන පිරිසිඳ දැකීම. ඒ සඳහා රූප පිරිසිඳ දකින්නට ඕනේ. මොකද මේ රූප තමයි අපිට ගැටෙන්නේ. හරි? දැක්කනේ දැන් අපිට වර්ධින තැන. එක පාට හිතෙනවා ඇයි මේක මෙහෙම වෙන්නේ නැද්ද? නෑ වෙන්නේ නෑ. ඇයි මෙතන අපි ගත්තේ අජ්ජත්තික රූප 5. ඒ 5 කිසි වෙලාවක මේ චක්කු සම්පස්සේ වෙනුවෙන් ආරම්භන වෙන්නේ නෑ. චක්කු සම්පස්සය වෙනුවෙන් ආරම්භනයක් වෙන්නේ රූපාරම්භනය පමණමයි. ඒක පැහැදිලිද කියන්නකෝ බලන්න ඉස්සරහට යන්න කලින්. ඒ කිව්ව වගන්තිය පැහැදිලිද? චක්කු සම්පස්සේ සඳහා ආරම්මන භාවය ඉදිරිපත් වෙන්නේ ආරම්මන භාවයෙන් ඉදිරිපත් වෙන්නේ රූපාරම්මණය පමණමයි. මෙන්න මොනම ආරම්මණයක් හමු වේවත් චක්කු සම්පස්සයක් නම් ඇති වෙන්නේ නැහැ. හරිද? එමනම් මේ විදිහට ඉතුරු බාහිර රූප ඔක්කොම ටික චක්කු සම්පස්සයට න ආරම්මන. හරි? හරි නේද ඒ ටික? දැන් මේ විදිහටම අපිට ඉතුරු ටිකක් ගලපන්නට පුළුවන් කොහොමද මේවා ඇති වෙන්නේ කියලා. 799 නේද පෙන්වන්නේ මේ අජ්ජත්තිකං චක්කු සම්පස්සං න ආරම්මනං චක්කායතනම් පේ කායායතනං ඉදන්තං රූපං අජ්ජත්තිකං චක්කු සම්පස්සන ආරම්මනං 799 බලන්න. එතන හරියටම මේ අජ්ජත්තික 5 විතරයි දීලා තියෙන්නේ. හරිනේ ආරම්භන ටිකවල පළවෙනි එක. මේ විදිහට මේක ගොඩ නැගුණු හැටි පැහැදිලිද? සමා වෙනස දැන් පඨවි ආපෝ තේජෝ තේජෝ වායෝ තුන හැමතිස්සෙම අජ්ජත් කියලාද ගන්නෙ? මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. අජ්ජත් අපි දුකය කරද්දී හරි අජ්ජත්තික බාහිර ભેදේ අජ්ජත්තික වල රූප කීයද ආවේ? 7යි 12යි. අජ්ජත්තික වලට 7යි. අජ්ජත්තික වලට මොකද්ද ඡේදාංක? 7 තියෙන පොඩ්ඩක් ඉන්න. 7යි කියලා දීලා තියෙන ඡේදාංකය මට පොඩ්ඩක් කියන්න. මොකද මට ඒක මෙතෙක් හම්බ වෙලා නැහැ. කීයද තියෙන්නේ? 5යි. 5යි. මොනවද 5? චක්කායතනය,
ඔව්. කාය. චක්කුසෝත ගාන જીවහා කාය. පහයි. දැන් ඒවට අපි කියනවා එහෙම විස්තර කරලා දීලා තියෙන තැන් වලට අපි කියනවා මේ මොකද්ද මේ චේතංකය මම එතන බලලම කියන්නම් කාටිකම දුක සායන්ස් මට වැරදුනා මෙතන මම මේක දැක්කේ අජත්ත වගේ. හරිද? නෑ එතන දැන් මට තව කාරණයක් මතු කරලා දෙන්න අවස්ථාව ලැබුණා. හොඳට මොකක්ද දුක යනේද? දුකවල ප්‍රකීර්ණක දුකේ නේද ඔක ඇත්තේ? අජත්ත බාහිර බේදේ කොපනදාවේ 12 වෙනි එකේ නේද? ඔව් 576 කතමන් තන් රූපං අජ්ජත්තිකං චක්කායතනම්පේ කායතනං ඉදන් තන් රූපං අජ්ජත්තිකං. දැන් මේ වගේ තැනකදී මෙහෙම චක්කායතනම්පේ කායතනං කියලා කෙලින්ම පහ දුන්නා නම් අපි මේ වගේ තැනක මේ ඉලක්කම නම් දීලා නැහැ නේද? ඔව් රයිට්. ඉලක්කම දීලා එහෙම කතා කරන තැන් වලට අපි කියනවා පරිච්ඡේද කලා කියලා. පරිච්ඡේද කලා කියන්නේ හරියටම සීමා කරලා පෙන්නවා වෙන්න මෙච්චරයි කියලා. එහෙමනම් ඒකට අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ, අලුතෙන් එකතු කරන්නත් බෑ, තියෙන එක අඩු කරන්නත් බෑ. එයි බුද්ධ දේශනාව හැටියට තත, අවිතත, අනඤ්‍යත කියන ලක්ෂණ තුන තියෙන්න එපාය. එහෙමනම් අජ්ජත්තික රූප කියලා පහනම් පෙන්නුවේ. ඉතින් පහම තමයි. එහෙනම් පොට්ටබ්බේ තියෙන එයින් බාහිර නම් පොට්ටබ්බේ කියන්නේ බාහිර රූපයක්ම තමයි. හරිනේ? සර් අපි කලින් කතා කරේ වස්තු රූප කියලා. ඒක දැන් මේ වෙලාවේ අපි මේ කතා කරන්නේ ආයතන විදියට නේද? ඒ වුණාට ඒක වස්තු රූප නෑ. අපි දැන් කතා කරන්නේ ආරම්මන ගැන. ආරම්මණයට මුල් තැන දීලා රූපාරම්මණයට, සද්දාරම්මණයට, ගන්ධයට, රසයට, පොට්ටබ්බේට මුල් තැන දීලායි දැන් කතා කරන්නේ. මේ න ආරම්මන කලින් ස්ලයිඩ් එකේ මෙතන ප්‍රසාද රූපය කියලා නේ දාලා තියෙන්නේ. ඔව් නමුත් වස්තු ධර්මයේ මූලික කරයි මේ ප්‍රසාද රූපයනේ වස්තු ධර්මයේ පිටපත් උන්නේ. ඔව් අපි දැන් පාවිච්චි කරන්නේ ආයතන කියන වචනේ හින්දා මම ඇහුවේ. මම ඇහෙනව නේද? දැන් ඇහෙනවා. හරි තාක්ෂණ දෝෂ එනවා. ඉතින් ඒවා ස්වභාවිකයි. හොඳේ. හරි එතකොට එහෙමනම් දැන් මෙතනදී මේ විදිහට අපිට චක්කු සම්පස්සේ මුල් කරගෙන මේක පද තුන මේ විදිහට ගලපන්නට පුළුවන්. ඒ පදවලට උත්තර බලන්න දැන් ඉස්සල්ලාපු උත්තර නෙමෙයි දැන් ඇවිල්ලා තියෙන්නේ. උත්තර වෙනස් වෙලා අපිට අරගන්නට වෙනවා. කොහොමද ඒවා ඉන්නේ කියලා ගලපන්නට ඕනේ. දැන් මේ විදිහට චක්කු සම්පස්සේට ඊළඟට චක්කු සම්පස්සජ වේදනාවට ඊට පස්සේ චක්කු සම්පස්සජ සංඥාවට ඊට පස්සේ චක්කු සම්පස්සජ චේතනාවට අවසාන වශයෙන් චක්කු විඥාණයට මේ විදිහට අපිට ආරම්මන නිर्देशය අරගන්න පුළුවන්. මේකෙදි පද බෙදීම ඉතින් මෙහෙම තමයි. අජ්ජත්තික එක ඉස්සල්ලාම අයින් කළා. මොකද එයා මුළු කාණ්ඩයම න ආරම්මණන් කොටට දාගෙන අපිට අයින් කරගන්න පුළුවන්. ඊතුරු බාහිර රූප ටික තමයි ආරම්මනත් වෙනවා න ආරම්මනත් වෙනවා කියලා දෙකට බෙදෙන්නේ. මේ දෙකට බෙදන අයගෙන් අපි හොයලා බලනවා චක්කු සම්පස්සයට කවුද ආරම්මන වෙන්නේ? චක්කු වේදනාවට කවුද ආරම්මන වෙන්නේ? ආදී වශයෙන් බලපුවාම එක එක්කෙනා අපිට වෙන් කරනවා. අනිත් හතර දෙනා අනිත් පැත්තට දා ගන්නවා. ඒ හතර දෙනා ඊතුරු 15ත් එක්ක 21 හදලා අපි හදාගෙන යනවා ඉස්සරහට. හරිද? දැන් මේක කොහොමද ඡේද හැටියට තියෙන්නේ? ඡේද 789 දී ඔන්න විස්තර කරලා දීලා තියෙනවා. කතමං තං අජ්ජත් රූපං අජ්ජත්තිකං චක්කු සම්පස්ස න ආරම්මන. අන්න එතනදී චක්කායතනම් පියාලං කායායතන. චක්කුසෝත ගාන ජීවහා කාය. අන්න ඒ ටික අල්ලගත්තා. එතකොට ඒ ටික තමයි චක්කු සම්පස්සේට ආරම්මන නොවෙන්නේ. හරිද? ඊළඟට බාහිර එක දෙකට බෙදලා පෙන්නනවා 800 සහ 801 දී. රූප චක්කු සම්පස්සේට ආරම්මන වෙන්නේ රූපායතනෙ විතරයි. හරිද? ඒ විදිහට ඒක ගලපන්නට පුළුවන්. හොඳයි. චක්කු සම්පස්සේට ආරම්මණය වෙන්නේ රූපායතනෙ නම් චක්කු සම්පස්සජ වේදනාවට ආරම්මණය වෙන්නේ මොකද්ද? ඒත් ඒකමයි. රූපායතනෙ. චක්කු සම්පස්සජ සංඥාවට ආරම්මණය වෙන්නේ කවුද? ඒත් රූපායතන. චක්කු සම්පස්සජ චේතනාවට ආරම්මණය වෙන්නේ කවුද? රූපායතන. චක්කු විඥාණයට ආරම්මණය වෙන්නේ කවුද? රූපායතන. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන. එකම ආලම්බනය අරගන්නවා. කවුරු විසින්ද? සියලුම නාම ධර්ම විසින්. සහජාත වූ සියලුම නාම ධර්ම විසින් ඒකාලම්බන. එකම ආරම්මණය අරගන්නවා. හරිනේ. ඒ ગાථා නිකන් නෙමෙයි හැදුනේ. මේ විදිහට තියෙන ධර්මතා එක්කව කරලා තමයි ඒවා හදලා තියෙන්නේ. දැන් මේකෙන් අපිට පැහැදිලිව පේනවා වේදනා සංඥා චේතනා චිත්ත ඇතිවීම සඳහා අජ්ජත්තික ආයතන ආරම්මණය වෙන්නේ
නෑ කියන එක. හරි? ඒ ආදී වශයෙන් ඊටු ටිකත් මොනවද? ගලපලා බලන්න කොහොමද පියන්නේ කියලා. ඊළඟට ආරම්භන ටික දෙවෙනි එකේදී මෙතනත් මේක 15 වෙන්න ඕන උත්තරේ. ඉතිරි බාහිර රූප 15යි වෙන්නට ඕනේ. මගේ ඉදිරි ස්ලයිඩ්ස් හතරෙම ඒක වැරද්දගෙන ඇත්මම. එතකොට අජ්ජත්තික සෝත සම්පස්සේ අජ්ජත්තිකං සෝත සම්පස්ස න ආරම්භන. සෝත සම්පස්සේ ගත්තාම අජ්ජත්තික රූප පහ ඒත් ඒ විදිහම තමයි. හරිද? ඒ පහ පළවෙනි පදේ හැටියට අයින් කළා. දෙවෙනි එක හැටියට බාහිරං සෝත සම්පස්ස ආරම්භනම්. එතකොට සෝත සම්පස්සේට ආරම්භණය වෙන්නේ සද්ද ආරම්භණය. දැක්කනේ එච්චරමයි. අනිත් අය ඔක්කොම අනිත් බාහිර රූප වලින් අනිත් ඔක්කොම ටික ආරම්භන නොවන ගොඩට තමයි යන්නේ තුන්වෙනි පදේ හැටියට. හරි? ඉතින් මේ විදිහට තමයි මේ ඉදිරි පද පහම ගලපන්නට තියෙන්නේ. එතකොට එක ආරම්භණයක් මුල් කරගෙන අපි නාම ධර්ම පහක ඇතිවීම විස්තර කරලා පෙන්නනවා. ඒ අනුව ණය ක්‍රම පහ ඉදිරිපත් කරනවා. ඒ අනුව තමයි ආරම්භන ටික 25 ගොඩනගා ගන්න. හරිද? සමාවෙන්න එතකොට පොට්ටබ්බ ආරම්භණයට එනකොට එතන තුන බාහිර එක එතකොට තුනක් වෙනවද ඒ ආරම්භන? හරි පළවෙනි පදේ ගලපන්න පොට්ටබ්බ ආරම්භණයට. කොහොමද පළවෙනි පදේ එන්නේ? අජ්ජත්තිකං මොකද්ද වෙන්නේ? පොට්ටබ්බ කොහොමද කියන්නේ? කොහොමද? අජ්ජත්තිකං පොට්ටබ්බ සම්පස්ස ආරම්භන. පොට්ටබ්බ සම්පස්සන ආරම්භන. පොට්ටබ්බ සම්පස්සනම් එතන පොට්ටබ්බ සම්පස්සනම් සෝතය සම්බන්ධය කොහොමද අපි කියන්නේ? සෝත සම්පස්ස. එතන කිව්වේ සෝත සම්පස්සනේ සද්ද සම්පස්ස කියලා කිව්වේ නෑනේ. එහෙමනම් අතනදී ඇයි ආරම්භණය මුල් කරගෙන සම්පස්සේ ගැහුවේ? අපි වස්තුව මුල් කරගෙනනේ. එහෙම නැත්නම් ප්‍රසාදය මුල් කරගෙනනේ පස්සේ හඳුන්වන්නේ මේ මොනවද නාම ධර්මයේ හැඳින්වන්නේ. එතෙන් අපිට පොට්ටබ්බ සම්පස්ස කියන්න පුළුවන්ද? කාය සම්පස්ස. කාය සම්පස්ස. අජ්ජත්තිකං කාය සම්පස්ස න ආරම්භන. කවුද එන්නේ ඒකට උත්තරේ? අජ්ජත්තිකං කාය සම්පස්සන ආරම්භන. very good. කවුද ඒකට එන උත්තරේ විසර්ජනය මොකද්ද? උත්තරේ මොකද්ද ඒකට එන? කවුද සෝත සම්පස්සේට න ආරම්භන වෙන්නේ? අජ්ජත්තික වෙලා සෝත සම්පස්සේට න ආරම්භන වෙන්නේ කවුද? දායතන. නෑ. පළවෙනි පදයට උත්තරේ මං අහන්නේ. සද්ද ආරම්භන. පළවෙනි පදයට උත්තරේ අජ්ජත්තිකං කාය සම්පස්ස න ආරම්භන. කීයද කවුද? අජ්ජත්තිකං කාය සම්පස්ස න ආරම්භන. තුනයි කියන අය උත්තරේ දෙන්නේ මොනවද? තුන කියලා. පහයි. හරි. කොමින්ද එක එක්කෙනා උත්තර දෙන්නකෝ. දැන් 3යි කියපු එක්කෙනා උත්තරේ කියන්නකෝ මොනවද ඒ 3 කියලා? අජ්ජත්තිකං කාය සම්පස්ස න ආරම්භන. පඨවි තේජෝ වායෝ. වෙනත් උත්තර 5යි කියපු එක්කෙනා උත්තර දෙන්නකෝ. අජ්ජත්තික සෝත සම්පස්ස අජ්ජත්තික චක්කු සෝත ගාන ඒක ගාන ජීවහා කාය. චක්කු සෝත ගාන ජීවහා කාය. එතන පහක් තියෙනවා. එතකොට අජ්ජත්තිකං අන්න බලන්න. අජ්ජත්තිකං කාය සම්පස්ස න ආරම්භනං 5යි. කවුද? චක්කායතනං පෙය්‍යාලං කායායතනං. හරිද? එතන මේ අජ්ජත්තික රූප පහනේ. ඇයි වරද්දාගත්තේ? අජ්ජත්තිකං කාය සම්පස්සන ආරම්භන මේ පහමනේ. දෙවෙනි පදේ කොහොමද ගලපන්නේ? කොහොමද? බාහිර දැන් කතා කරන්නේ බාහිර ටික. දැන් අජ්ජත්තික කතා කරලා ඉවරයි. බාහිරං කාය සම්පස්සන ආරම්භන. කවුද ඉන්නේ? තුනක් එකයි. එකයි. බායතන. දැන් මෙතන රූප කතා කරන්නේ. රූප කීයක් තියනවද?
පොට්ටබ්බායතන. පොට්ටබ්බායතනේ ආයතන වශයෙන් එකයි රූප වශයෙන් කීයද? 3යි. 3යි. රූප වශයෙන් 3යි. බාහිරං කාය සම්පස්ස ආරම්මන. කවුද? පොට්ටබ්බාරම්මණය තමයි. හැබැයි එතන රූප ධර්මතා හැටියට 3යි. අපි ආයතන හැටියට ගත්තොත් එක වෙන්නේ. දැන් අන්න බලන්න. දැන් සෝත සම්පස්සයේදී එක උනේ ඇයි? එතනදී සද්දාරම්මණය විතරයි තිබුණේ. සද්දාරම්මණය කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? ප්‍රකෘති වශයෙන්ම සද්දාරම්මණය. එතන හාමු වීමක් නැහෙනේ. එහෙනම් එයා එක්කෙනයි. නමුත් පොට්ටබ්බාරම්මණය කිව්වම මෙතන 3 දෙනෙක් ඉන්නවා. රූප වශයෙන් 3යි. අපි කතා කරන්නේ රූපනේ මෙතන 27ක් ගැන කතා වෙනවනේ. රූප ධර්ම වල බෙදීමනේ අපි මේ පෙන්වන්නේ. ආයතන වල බෙදීම නෙමෙයිනේ. එහෙමනම් රූප ධර්ම හැටියට එතන 3යි. එතකොට 5යි 3යි 8යි. එහෙනම් මෙතෙන්ට කීය දෙන්න ඕන? එතෙන් 3ක් පහෙන් වෙන්න. 19යි. එතනින් 19 කියලා එක එන්න ඕනේ. හරි? මේ විදිහට ඒවා ගලපලා අරගන්න දැන් පුළුවන් නේ. ඒ තැන කොහොමද ඒක ගලපන්නේ කියලා බලන්න. සමහර ඡේද උතන පෙయ్యాලම් කරලා තියෙනවා. මම හිතන්නේ මම මේක දිගහැරලත් පෙන්නලා තියෙනවා. සමහර තැන්වලදී ඒවා හරියට ගලප ගන්න. දැන් සමා වෙන්න සර්. ඔව්. දැන් පඨවි රූපය තනියමම බාහිර ආරම්භණයක් විදිහට සලකන්න පුළුවන්ද? ඔබ බිත්ති හැප්පුණාම මොකද්ද ඔබට දැනෙන්නේ? කර්කශ බව දැනුණාද? ඔව්. කර්කශ බව දැනුණා. හරි. කර්කශ බව තියෙන්නේ මොකේද? තේජෝ වේද වායෝ වේද? පඨවි. හරිද? අපි මෙතන බෙදන්නේ රූප 27. එතකොට රූප 27 මේ පද තුනට ගොනු වෙන්නට ඕනේ. එතකොට පද තුනට ගොනු වුණාම ඉතුරු වෙන්න බෑ. හරි? එහෙනම් 27 ඉලක්කම හැදෙන්න ඕනේ. 27 ඉලක්කම හැදෙනකොට අතන පොට්ටබ්බයට අපි 3ක් යන්නටම ඕනේ. ඒකසේ අපි වෙනම නම් වලින් දෙන්නේ අපි පොට්ටබ්බාරම්මණය කියලා තමයි කියන්නේ. පොට්ටබ්බාරම්මණය කියලා ඔව් මෙතන ආයතන මට්ටමින් කියනකොට අපි පොට්ටබ්බාරම්මණය කියලා කියනවා. නමුත් එතන රූප ධර්ම රූප 27 ගණන් හදද්දී ඉලක්කම් 3 කියන එක මතක තියාගන්නට ඕන. එතකොට දැන් සෝත හරි ඊළඟට බාහිර කාය සම්පස්සේට අරමුණු එක ඇත්ත ස්පර්ශ ආයතන මෙතන ආයතන මට්ටමින් කියන්නේ ඒක කාය සම්පස්සේට අරමුණු රූපයයි. එතකොට රූප ධර්ම හැටියට 3යි. ඊළඟට මේ බාහිර කාය සම්පස්සේට අරමුණු නොවූ රූපය කවරේද? රූපායතන කබලින්කාර ආහාර. එහෙමනම් ඒකේ විදියට අල්ලගන්න. හරිද? හරි. ඊට පස්සේ කාය සම්පස්සජ්ජ වේදනාවට සංඥාවට චේතනාවට කාය විඥාණයට මේ ටිකත් මේ විදිහට අල්ලගන්න පුළුවන්. මම හිතනවා මේ බෙදීම හැමෝටම පැහැදිලි ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවද ආරම්භන ටිකය ඉදිරිපත් කරන්නට? මම එකක් පැහැදිලිව කියන්න නම් ඕනේ. මේක මම කරන දිහා බලන් ඉඳලා නම් හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ස්වාධීනව මේක කළ යුතුයි. එහෙම කළොත් තමයි අජ්ජත්තික බාහිර ભેදේ නිවැරදිව ඔබ තේරුම් අරගන්නේ. එතකොට තමයි ඔය තියෙන බාහිර ප්‍රශ්න ගොඩාක් අයින් වෙන්නේ. මේක කොහොමද ඇයි අතෙන්ට අරයා ගත්තේ නැත්තේ? එහෙම නැත්නම් ඇයි මෙතෙන්ට මෙයා ගත්තේ? ඔය ආදී ප්‍රශ්න අපූර්වට Tamanට එනවනම් තමයි හොඳ. එතකොට තමන් මේවට තර්ක කරලා උත්තර හොයලා විසඳලා අරගන්න නිසා. බලන්න දැන් මෙතන අපි වස්තු දුක ගත්තත් ආරම්මන දුක ගත්තත් ඒ හැම එකෙදිම අජ්ජත්තික බාහිර ભેදය පදනම් කරගෙන තමයි අනිත්වා විචල්්‍ය කරමින් ඉදිරිපත් කරලා පෙන්වුවේ. එහෙනම් තේරුම් ගන්නට ඕනේ මේ අජ්ජත්තික බාහිර ભેදය හරියටම මේ පැහැදිලිව පිරිසිඳ දත යුතු ධර්මයක් මේක. හරිනේ? හරි. ඊළඟට අපිට තියෙනවා ආයතන ටික. දැන් අපි ධාතු ටික නෑ මොනවද? වස්තු ටික ආරම්මන ටික කතා කළා. ඊට පස්සේ ඒ වස්තු ටික වලට 25යි ආරම්මන ටික වලට 25යි. ඇයි එතෙන්ට 25 ආවේ? හේතුව නාම ධර්මයන්ගේ ඉපදීමට ඒවා ආධාර වෙන්නේ කොහොමද කියලා සලකපු නිසා. හරිද? මොනවද නාම ධර්ම කියලා අපි අරගත්තේ? පස්ස පංචකය. දැන් අපි දන්නවනේ අර ඡේද අංක 1 නෙමෙයි ඡේද අංක 1 යටතේ අපි පළවෙනි කාමාවචර සිත විස්තර කරද්දී අපි ගෲප් කරලා පෙන්වන වෙලාවේදී පරෝපන්නාසක ධර්ම ටික අපි පෙන්වන්නේ පස්ස පංචකය. ඒ විදිහට නේද ගත්තේ?
ওই පස්ස පංචකේ තව එනවා ඉස්සරහට ගොඩාක් තැන්වල. ඒ තැන ඒ විදිහට බෙදලා තියෙන්නේ නිකම්ම නෙමෙයි පැහැදිලි පදනම් සහිතව. සමාන එතකොට පද වශයෙන් කියනකොට 75 75 කියලාද ගන්න? 25 මේක ඒ විදිහට කරනවද? නෑනේ මෙතන ණය ක්‍රම 25නේ අපි පෙන්නන්නේ. ණය ක්‍රම 25 එතන අපිට ටිකවල යද්දී ගන්න පුළුවන් මුළු ණය ක්‍රම ගන්න 103යි. රකින්නක දුක 13යි. ඊළඟට වස්තු දුක මොනවද අපි දෙවෙනුවට ගත්තේ? වස්තු දුක 25යි, ආරම්මන දුක 25යි, ධාතු ආයතන දුක 10යි, ධාතු දුක 10 ආදි වශයෙන් අරගත්තාම 103ක් අපිට ගොඩ නැගෙන්නට ඕනේ. ඒ විදිහට අපි හදාගෙන ආවේ. හොඳයි ඊට පස්සේ අපි බලමු ආයතන ටික. දැන් ඉස්සෙල්ලාම ආයතන ටික මතකද? ආයතන කීයක් තියෙනවද? 12. ආයතන මොනවද දැන්? හරි. ආයතන 12 මොනවද? චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායායතනේ, රූපායතනේ, ලබ්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පුට්ටබ්බායතනේ, මනායතනේ, ධම්මායතනේ. හරි 12ක් තියෙනවා. ආයතන 12යි. ඔය ආයතන 12 වලින් ඕලාරික රූපායතන කීයක් තියෙනවද? මම ප්‍රශ්නේ අහපු. ඔව්. මොනවද ඕලාරික රූපායතන කියන්නේ? චක්කායතනේ, රූපායතනේ, සෝතායතනේ, සද්ධායතනේ, ධනායතනේ, ගන්ධායතනේ, ජීවායතනේ, රසායතනේ, කායායතනේ, පොට්ටම්බායතනේ. හරි. අන්න ඒ රළු ගැටීමට ලක් වෙන ඒවා ටිකට අපි 10ට අපි කියනවා. ඒ කියන්නේ ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 7යි. ඒ ටිකට අපි කියනවා ඖදාරික කියලා. එතකොට එහෙනම් ආයතන මට්ටමින් බලද්දී ඒ ඖදාරික ආයතන ඔක්කොම 10ක් තියෙනවා. චක්කුසෝත ගාන ජීවහා කාය කියන තැන 5යි, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන තැන 5යි. මන ආයතනයයි ධම්මායතනයයි කියන එක මන ආයතනයේ පැහැදිලිවම නාම ධර්ම, ධම්මායතනයේ තුල මිශ්‍රව තියෙනවා. නාම ධර්මයක් තියෙනවා, රූප ධර්මයක් තියෙනවා. මොනවද ධම්මායතනයේ තුල තියෙන නාම ධර්ම? චෛතසික 50. චෛතසික තියෙනවා, නිර්වාණි රූප ධර්ම, සුකුම රූප, සුකුම රූප. නාම ධර්ම හැටියට තියෙනවා චෛතසික 52යි නිර්වාණයයි. රූප ධර්ම හැටියට තියෙනවා සුකුම රූප ටික. හරිනේ. දැන් ඔය අදහස හිතේ අරගෙන තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. මොනවද මේ අදහස් ටික අපි මතක් කරගමු නැවත. ඕලාරික ආයතන 10ක් කියලා කිව්වා. හරිද? මේ ඕලාරික ආයතන 10ට රූප මට්ටමින් කතා කරනවා නම් රූප කීයක් අඩංගු වෙනවද? 12. මොනවද මේ 12? කොහොම මොකද්ද 12 වෙනස් වුනේ කොතනින්ද? පොට්ටබ්බායතනේ 3ක් පොට්ටබ්බේට ධර්මතා 3ක් තියෙන නිසා ඕලාරික මෙතන රූප ධර්ම හැටියට ගත්තොත් මෙතන 3ක් තියෙනවනේ. එහෙමනම් 12යි කියලා වෙන්නේ. ආයතන මට්ටමින් කතා කරන නිසා 10යි. හොඳයි. ඊළඟට දැන් මෙතනත් අපිට බෙදීම අරගන්නේ අජ්ජත්තික බාහිර ભેදයේ මුල් කරගෙන. එහෙනම් මෙතන මේ වගේ මොනවද අජ්ජත්තික මොනවද බාහිර? ඒක වෙන් කරගන්න ඕනේ. දැන් කියන්න බලන්න මොනවද මෙතන තියෙන අජ්ජත්තික රූප? චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය. අපි කතා කරන්නේ රූපකාණ්ඩය. මනායතනය ගන්න බෑ රූප වලට. හරි. මනායතනය. ඔව් එහෙමනම් අජ්ජත්තික රූපායතන කියලා අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ටික පහ විතරයි. හරිද? එහෙමනම් බාහිරට තියෙන බාහිර ධර්ම යටතේ තියෙන කියන්නේ බාහිර රූප ටික ආයතන කීයක් යටතේ ගොඩ නැගිනවද? බාහිර රූප ධර්ම 22 ආයතන කීපයක් තුල අන්තර්ගතද? 5ක්. 6යි. රූප ධර්ම 6යි කියලා කිව්වේ. රූප ධර්ම 5යි. පහමාරයි. හොඳයි. හරි. එහෙනම් බාහිර කියලා ටිකට අපිට මෙන්න මේ ටික අරගන්න පුළුවන්. මොකද ධම්මායතනයේ තුලත් යම්කිසි කොටසක් තියෙන නිසා ආයතන කීයකටද කියලා ඇහුවොත් ආයතන 6කට යන්න වෙනවා. ඒ පහමාරයි කිව්වෙත් ඉතින් ඒ අදහස ඇතුව වෙන්න ඕනේ.
හරි මෙන්න මේ එතකොට මේ අදහස හිතේ ගත්තාම හොඳයි. අපිට දැන් මෙතනදී තව වැදගත් වෙනවා ධම්මායතනයේ තුල තියෙන රූප ධර්ම මොනවද? මතකද? සුකුම රූප කීයද? සුකුම රූප 16යි. පටන් ගන්නෙ කොතනින්ද? ආපෝ ධාතු. සුකුම රූප ටික පටන් ගන්නෙ කොතනින්ද? ආපෝ ධාතු. වැරදි. මම දීපු කොලේ ළඟ තියාගෙන නෑයි කියන්නේ. ඉති. විඤ්ඤාණ රූප දෙක. භාව රූප දෙකයි, ජීවිත රූපයයි, විඤ්ඤාති රූප දෙකයි, ආකාශ රූපයයි, ආපෝ රූපයයි, විකාර රූප 3යි, ලක්ෂණ රූප 4යි, ආහාර රූපයයි. මෙතන ඔක්කොම 16ක් තියෙනවා. 2යි 3යි 5යි 6යි 7යි 10යි 14යි 15 නේ ආවේ. ඇයි ඒ? හදේ රූපේ ගත්තේ නේ. හරි වස්තු රූපේ ගත්තේ නැති නිසා මල්කාන්ති මහත්මියගේ එකෝ එකක් එනවා මයික්. හරි ඊළඟට දැන් මෙන්න මේ ටික මතක තියාගෙන අපිට යන්න ඕනේ ඉස්සරහට. හරිද? දැන් ධම්මායතනයේදී මෙන්න මේ රූප ධර්ම ටික විතරක් සලකලා පද ගලපන්න අපි මතක තියාගන්නට ඕනේ. හරි. දැන් ආයතන ටිකවල පළවෙනි යුගලේ පළවෙනි ටිකේ අරගමු අපි. ඡේදාංක 811 පෙරලා ගන්න. ඡේදාංක 811 දී කියනවා කතමන්තං රූපං බාහිරං න චක්කායතන න චක්කායතන. එයි බාහිරං න චක්කායතන. දැන් බලන්නකෝ මෙතන. දැන් කතමන්තං රූපං බාහිරං න චක්කායතන. දැන් මෙතනදී අපෙන් අහන්නේ ආයතන ටිකනේ. ආයතන ටිකවල පළවෙනි එක චක්කායතනේනේ. එතකොට චක්කායතනේ සම්බන්ධයෙන් කතා කරද්දී කාවද ඉස්සරලාම ගෙඩි පිටින්ම අයින් කරන්න පුළුවන්. හරිද? මෙන්න මේ බාහිර කණ්ඩායමනේ. ඇයි? හරිද? ඒ නිසා බාහිර කණ්ඩායම තමයි මුළු කණ්ඩායම හැටියට මේ එක වරටම කික් එකක් දීලා අයින් කරන්න පුළුවන් අපිට. අජ්ජත්තික ටික තමයි දෙකට බෙදෙන්නේ. චක්කායතනයට සපෝට් කරන අය සහ නැති අය. චක්කායතනයේ වෙන අය සහ නැති අය කියලා. එහෙමනම් කොහොමද පළවෙනි පදේ ගත්තේ? කතමන්තං රූපං බාහිරං න චක්කායතන. රූපායතනං පේ කබලින්කාරෝ ආහාරෝ. හරිද? මේ බලන්න. රූපායතනං පෙය්‍යාලං කබලින්කාරෝ ආහාරෝ. හරිද? මේ කියන බාහිර රූප මේ ඔක්කොම බාහිරයි. එතකොට මේ බාහිර රූප ඔක්කොම ටික චක්කායතන නෙමෙයිනේ. එහෙමනම් ඒ නිසා මේ මුළු ගෲප් එකම එක පොදියට අයින් කරන්න පුළුවන්. ඒ නිසා ඒක ලේසි නිසා පළවෙනි පදේ හැටියට අරගෙන යාව අයින් කළා. ඉතුරුනේ අජ්ජත්තික රූප ටික විතරයි. අජ්ජත්තික රූප දෙකට බෙදෙනවා. චක්කායතනේ වූයේ කවුද? චක්කායතන නොවූයේ කවුද? හරිනේ. ඕකනේ ඔය කරන්නේ. පළවෙනි පදේ කතමන්තං රූපං බාහිරං න චක්කායතන. බාහිර එකෙක්වත් චක්කායතන වෙන්නේ නැහැ. දෙවෙනි පදේ කතමන්තං රූපං අජ්ජත්තිකං චක්කායතන. දැන් අජ්ජත්තික තමයි කොටස් දෙකකට බෙදන්නේ. එහෙනම් අජ්ජත්තික වූ චක්කායතනේ මොකක්ද? අජ්ජත්තික විලා චක්කායතනේ නොඋනේ කවුද? දැන් බලන්න. මෙතන කතමන්තං රූපං අජ්ජත්තිකං චක්කායතනං කියන තැන අජ්ජත්තික වූ චක්කායතනේ කුමක්ද? ඡේදාංක 812. ඡේදාංක 812 ඒ ආධ්‍යාත්මික චක්කායතන රූපය කවරේයක්? සිංහල පැත්ත බලන්න. ඒ ආධ්‍යාත්මික චක්කායතන රූපය කවරේයක්? දැන් එතකොට චක්කායතන රූපය මොකක්ද කියලා අහපුවාම අපිට චක්කායතන රූපය විස්තර කරලා දෙන්න වෙනවා. අන්න එතකොට අපි අර කලින් කියපු සියලුම දේ අරගන්න වෙනවා. අර ඒකක නිर्देशයේ අපි උපාදා රූපයට කතා කළේ. යං චක්කුං චතුන්නම් මහා භූතං උපාදාය ප්‍රසාදෝ කියලා ඡේද 4කින් ඉදිරිපත් කළේ. ඡේදාංක 600 ඉඳලා 603 වෙනකම්. අන්නේ සියලුම ටික අජ්ජත්තිකං චක්කායතනං. ඒ ආධ්‍යාත්මික චක්කායතන රූපය කවරෙක්ද? අන්න රූපේ විස්තර කරද්දී අර මුළු ඡේද 4ෙම විස්තරය මෙතෙන්ට දෙන්න වෙනවා. පෙය්‍යාලං කරලා තියෙන්නේ. තුන්වෙනි පදය එහෙමනම් කතමන්තං රූපං අජ්ජත්තිකං න චක්කායතනං. අජ්ජත්තිකං න චක්කායතනං. කොහොමද ඒක කියන්නේ?
සෝතායතන මේ අජ්ජත්තිකං න චක්කායතන. එහෙනම් සෝතායතනයේ ඉඳලා ගාන ජීවහා කාය. හරිද? පටන් ගන්නේ කොතනින්ද? සෝතායතනයේ ඉඳලා ගාන ජීවහා කාය. අජ්ජත්තිකං න චක්කායතන. හරිනේ? පැහැදිලිද ඒක? හරිද? අජ්ජත්තිකං න චක්කායතන. එහෙනම් සෝතායතනයේ ඉඳලා කාය ආයතනයේ දක්වා ඉදිරි පෙළ පෙන්නවා. පළවෙනි පදයට එහෙනම් උත්තරේ 22යි, දෙවෙනි පදයට 1යි, තුන්වෙනි පදයට 4යි. හරිද? ඒ ගැන පැහැදිලිද මේක? හොඳට කියවලා බලන්න නැවත වතාවක්. හරි. ඊළඟට දෙවෙනි එකට යමුද අපි? සෝතායතනෙ. සෝතායතනෙ කතා කරද්දී 814 ඡේදේ. ඔන්න දැන් එතන ගොඩක් පෙయ్యාලම් කරලා තියෙනවා. 814 ඡේදේ කතමන්තං රූපං බාහිරං න සෝතායතනං. පෙయ్యාලම් න ගානායතනං, පෙయ్యාලම් න ජීවායතනං, පෙయ్యාලම් න කායයතනං කියලා ඔක්කොම තියෙනවා. අපි එක එක අරන් බලමු. කතමන්තං රූපං බාහිරං න සෝතායතනං. මොකක්ද උත්තරේ? චක්කායතන. කතමන්තං රූපං බාහිරං න සෝතායතනං. චක්කායතන. මොකද කියන්නේ? බාහිරං න සෝතායතනං. මොනවද වෙන්න ඕනේ? දැන් බාහිර ධර්ම ගැන කතා කරන්නේ. බාහිර ධර්ම ගැන කතා කරන්නේ. බාහිරං න සෝතායතනං. බාහිරං බාහිර ධර්ම 22. රූපායතනයේ ඉඳලා කබලින්කාර ආහාරය දක්වා 22. රූපායතනං පෙయ్యාලං කබලින්කාරෝ ආහාරෝ. හරිද? කතමං තං රූපං බාහිරං න සෝතායතනං. බාහිරං න සෝතායතනං. බලන්න. බාහිරං. එහෙනම් මේ කණ්ඩායම. න සෝතායතනං. එහෙනම් මේ ඔක්කොමලා ඊති වෙනවා. ඇයි ඒගොල්ලෝ සෝතායතන නෙමෙයි? එහෙනම් කියන්නේ කොහොමද? රූපායතනං පෙయ్యාලං කබලින්කාරෝ ආහාරෝ. හරි? මේ කියන ඔක්කොම ටික එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ. රූපායතනං පෙయ్యාලං කබලින්කාරෝ ආහාරෝ ඉදං තං රූපං ඉදං තං බාහිරං න සෝතායතනං. හරිද? එහෙමනම් දැන් බාහිර ඔක්කොම ටික අයින් කළා. ඊළඟ තුනේ අජ්ජත්තිකයක විතරයි කොටස් දෙකට කඩා ගන්න. එහෙමනම් අජ්ජත්තික වෙලා සෝතායතනෙ උනේ කවුද? අජ්ජත්තික වෙලා සෝතායතනෙ උනේ කවුද? ඊට සෝතායතනේ අර්ථකථනය ඉදිරිපත් කරන්න වෙනවා. හරි? මොකද්ද සෝතායතනෙ කිව්වේ? එහෙනම් යෝ සෝතං චතුන්නම් මහා උපාදාය පසාදෝ. අර ඒ ඔක්කොම ටික අපිට කියන්න වෙනවා. හරිද? යම් සෝතං කියලා පටන් අරන් තියෙන්නේ. එතනදී මෙන්න මේ පෙయ్యාලම ලියා ගන්න වෙනවා. ඒක ඡේද 604 ඉඳලා 607 වෙනකන් ඔක්කොම ටික අපිට කියන්න වෙනවා. මොකද්ද සෝතායතනෙ කියලා විස්තර කරලා දෙද්දි. හරි, ඒක කලින් වතාවේ අහුණා ඡේද 604 ඉඳලා 607 වෙනකන්. මේ විදිහට මේ පදේට උත්තරේ දෙන්න වෙනවා. තුන්වෙනි පදේට කතමං තං රූපං අජ්ජත්තිකං න සෝතායතනං කිව්වහම අජ්ජත්තික වූ ඊතුරු රූපායතන 4 අන්න බලන්න එතන කොහොමද උත්තරේ දුන්නේ කියලා. එතන උත්තරේ දීලා තියෙන්නේ චක්කායතනං පෙయ్యාලං කායායතනං කියන තැන රූප පහම අඩංගුනේ. නමුත් පෙළ පොතේ දීලා තියෙන්නේ මේ විදිහටයි. එහෙනම් අපි මොකක්ද එතනින් තේරුම් ගන්න ඕනේ? එතනින් සෝතායතනේ අඩු කරන්න. සෝතායතනේ අයින් කරලා ඕනේ මෙතෙන්ට ඉලක්කම හදා ගන්න. හරිද? මේ විදිහට පොඩ්ඩක් නුවණින් විමසා බලන්න ඕනේ තැන් තියෙනවා. පිළිතුරු දෙන්නේ මේ විදිහට තමයි. දැන් කලින් එකේදී කොහොමද පිළිතුරු දුන්නේ? චක්කායතනයේදී කොහොමද ආවේ? චක්කායතනයේදී මෙතනදී කොහොමද ආවේ? එතනදී සෝතායතනයෙන් කියලා පටන් ගත්තා. එතනදී කිව්වේ නෑ චක්කායතනම් පෙయ్యාලං කායායතනං කියලා. හරිද? නමුත් මෙතනදී චක්කායතනම් පෙయ్యාලං කායායතනං කියලා කියන්නේ. දැක්කද ඒක වෙනස?
හරි. එහෙනම් මේ විදිහට එහෙනම් මේ විදිහට අපිට ඉලක්කම් ටික අරගන්න පුළුවන්. පළවෙනි පදේට ඉලක්කම 22යි, දෙවෙනි පදේට උත්තරේ එන්නේ 1යි. ඇයි? සෝතායතනෙ කියන්නේ යාම විතරයි. සෝතායතනෙම තමයි. එහෙමනම් අජ්ජත්තික වෙලා සෝතායතන නොවුණු රූප ධර්ම 4යි තියෙන්නේ. මොනවද? චක්කු, ගාහන, જીවහා, කාය. හරිනේ. හරි. තුන්වෙනි ආයතනය ආරම්භ බලන්න. කතමන්තං රූපං බාහිරං න ගාහනායතනං. බාහිරං න ගාහනායතනං. බාහිර ධර්ම 22කින් න ගාහනායතනං. ඉතින් බාහිර ධර්ම 22 ගාහනායතනෙ නෙමෙයිනේ. මොකද මට ගඳ සුවඳ දැනෙන්නේ මගේ ළඟ තියෙන නාහෙන් විතරයි. ඔයා ළඟ තියෙන නාහෙන් මට ගඳ සුවඳ දැනෙන්නේ නැහනේ. ඒ වගේ බාහිර ධර්ම ටික ගානායතන මට මා සම්බන්ධව ගානායතනෙ නෙමෙයි. හරිද? එහෙමනම් රූපායතනම් පියාලං කබලින්කාරෝ ආහාරෝ ඒ ටිකේ විදිහට අරගන්න. අජ්ජත්තික වෙලා ගාන ආයතනෙ උනේ මොනවද? ආයෙත් ගාන ආයතනෙට දෙන අර්ථ දැක්වීම දෙන්න ඕනේ. ඒ තැන විභක්ති හරියට ගලපලා පියාලම දිග අරගෙන හරියට උත්තර දෙන්නට ඕනේ. හරිද? එහෙමනම් අජ්ජත්තික වෙලා න ගාහන ආයතනය උනේ මොනවද? චක්කායතනම් පියාලං කායායතනම් කියලා තියෙන්නේ. හැබැයි එතන රූප ධර්ම 4යි කියලා මතක තියාගන්න ඕනේ. අරගන්න. ඒ පළවෙනි ගාහන ආයතනයේ උඩට ගිහිල්ලා තියෙන නිසා. පෙළ පොතේ බලන්න 814 මේ විදිහට ගලපන්න පුළුවන්ද කියලා. දැන් එතන ඔක්කොම එකටනේ දීලා තියෙන්නේ. ගාහන ආයතනම්, જીවහා ආයතනම්, කායායතනම් ඔක්කොම එකට දීලා තියෙන්නේ. එහෙම තැන කලින් ඡේදත් එක්ක සංසන්දනය කරමින් තනි තනිව ගොඩනගා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. හරිනේ. එහෙම නැත්නම් මේ උත්තර මෙතන පොතේ නෑ මම දන්න තරම. දැන් ඊට පස්සේ හතරවෙනි එක මොකද්ද? જીවහායතන. එතන කොහොමද වෙන්නේ? ඒකත් 814න්මයි පෙය්‍යාලම් කරලා තියෙන්නේ. දැන් අපි දිගහැරලා බලමු. මොකද්ද කතමන්තන් රූපම් බාහිරං න જીවහායතනං කියන්නේ? කියන්න බලන්න. ආය රූප 22. රූපාය. ආයෙත් අර කියන රූප 22 පටන් ගන්නෙ කොතනින්ද? රූපායතන. ඉවර වෙන්නේ? කබලින්කාරෝ. රූපායතනම් පෙය්‍යාලං කබලින්කාරෝ ආහාරෝ ඉදන්තං රූපම් බාහිරං න જીවහායතන. එතකොට අජ්ජත්ති දෙවෙනි පදේ මොකද්ද වෙන්නේ? කතමන්තන් රූපං අජ්ජත්තිකං જીවහායතන. જીවහායතන. හරිද? අජ්ජත්තිකං જીවහායතන. එහෙනම් ඒකට උත්තරේ මොකද්ද? જીවහායතන. જીවහායතනය. එහෙමනම් જીවහායතනයේ තියෙන අර්ථ දැක්වීම හරියට ලියන්න ඕනේ. යං යා જીවහා. එතන යං જીවහා එහෙම නෙමෙයි යා જીවහා. චතුන්නම් ඒවා මොනවද? විභක්ති වලට අනුව ගලපලා තියෙන්නේ. යා જીවහා චතුන්නම් මහා භූතානං උපාදාය ප්‍රසාදෝ පෙය්‍යාලං ශුඤ්ඤෝ ගාමෝ පේසෝ. ඉදං තං රූපං අජ්ජත්තිකං જીවහායතන. ඒක ඒ විදිහටම දෙන්න ඕනේ. එතනදී පෙය්‍යාලම හරියට ගලප ගන්න ඕනේ. මෙන්න මේ තියෙන ඡේද වලට අනුව තමයි මේක ලියා ගන්නට ඕනේ. එතකොට අජ්ජත්තික වෙලා જીවහායතන නොඋනේ ඊතුරු රූප 4. හැබැයි එතන ලියලා තියෙන්නේ චක්කායතනම් පෙය්‍යාලං කායායතනම් කියලා. නමුත් රූප ධර්ම 4යි. එතනදී ඉලක්කම් වෙන්නේ මේ විදිහටමයි. ඒ අනුව සමාන බෙදීම් හැටියට අපිට පෙන්නගෙන ඉස්සරහට එන්න පුළුවන්. ඊට පස්සේ කායායතනිය ගත්තොත් ඒකත් ඒ විදිහමයි බාහිරං න කායායතන රූපායතනං කබලින්කාරෝ ආහාරෝ. මොකද කායායතනිය කියන එක බාහිර එකක් නෙමෙයි. එhmenan බාහිර රූප ඔක්කොම ටික කායතනෙ නෙවෙයි කියලා අයින් කරගන්න පුළුවන්. අජ්ජත්තික රූප ටික තමයි දෙකට බෙදෙන්නේ. වෙන්න කායායතනෙ වෙන්න කායායතනෙ නොවන ටික. හරිද? දැන් මෙතන මොනවද තියෙන විශේෂත්වය? මොනාරි විශේෂත්වයෙන් පේනවද මෙතන? ලෝකායෝ චතුන්නම් මහා භූතානං උපාදාය පසාදෝ පේ ශුඤ්ඤෝ ගාමෝ පෙය්‍යාලම් පුඤ්ඤෝ ගාමෝ පේසෝ. පේසෝ ඉදන්තං රූපං අජ්ජත්තිකං කායායතන. කායායතන. එහෙනම් න කායායතන වලට මොනවද කියන්නේ?
චක්කායතනම් පෙය්‍යාලං ජීවායතන ඉදන්තන් රූපං අජ්ජත්තිකං අන්න බලන්න එතනදී චක්කායතනම් පෙය්‍යාලං ජීවහායතනං එතෙන්ට කායායතනයෙන් වෙලට එනකන් ගියේ නැහැ හරිද දැන් දැක්කනේ චක්කායතනේ කතා කරද්දි පටන් ගත්තේ සෝතායතනේ කායායතනේ කතා කරද්දි අවසන් කළේ ජීවහායතනේ හරිනේ දැක්කද වෙනස්කම් හැබැයි මැද්දේ වගේදී කෙලින්ම කිව්ව චක්කායතනම් පෙය්‍යාලං කායායතනං කියලා. හරි. ඒ වාගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ධම්මසංගණිය තුල. ඒව තේරුම් ගන්නට ඕන මෙහෙමයි ඒක වෙන්නේ කියලා. රූප ධර්මතා අර විදිහටම සමානයි. කායායතනෙට රූප ධර්මතා කීයක් එනවද? නෑ කායායතනං රූප ධර්මතා කීයද? 3යි. මොනවද එක? අජ්ජත්තිකං න කායායතනං. අජ්ජත්තිකං න කායායතනං. රූප ධර්ම කීයද? 4යි. අජ්ජත්තිකං න කායායතනං. මොනවද 4? චක්කායතනං, ජීවහායතනං, චක්කායතනං, සෝතායතනං, ගානායතනං, ජීවහායතනං. හරිනේ? හරි. දැන් මොනවද මේ අපි මෙතෙක් කතා කළේ චක්කුසෝත ගාන ජීවහා කාය කියන අජ්ජත්තික ආයතන 5 ගැන කතා කළා. හරිද? ඊට පස්සේ මොකද්ද කතා කරන්න තියෙන ආයතනේ? ආයතනේ මන ආයතනේ. මන ආයතනේ රූපයක් නෙමෙයි. අපි කතා කරන්නේ රූපකාණ්ඩය. රූපායතන. ඊට පස්සේ අපි කතා කරන්නේ රූපායතනය ගැන. හොඳයි රූපායතනේ කතා කරද්දි ඡේදංක 817 18 19 මොකද්ද රූපායතනේ කියන්නේ නෑ රූපායතන නෙමෙයි කතමං තං රූපං අජ්ජත්තිකං න රූපායතන අජ්ජත්තික වෙලා රූපායතනේ නොඋනේ කවුද ඒ ආධ්‍යාත්මික රූපායතන නොවූ රූපය කවරේයක් චක්කායතන පෙය්‍යාලං කායායතන. අන්න හරි. චක්කායතනම් පෙය්‍යාලං කායායතන. ඊළඟට කතමන්තං රූපං බාහිරං රූපායතන. බාහිර වෙලා රූපායතනේ උනේ කවුද? උත්තරේ රූපායතනේ තමයි. හැබැයි රූපායතනේ විස්තරය දෙන්න ඕනේ. මොකද්ද රූපායතනේ කියන්නේ අහන්නේ? එහෙනම් ඒ රූපායතනේ ස්වභාවය විස්තර කරන්නට ඕනේ. යන් රූපං චතුර්ණ දාන අදාය වන්නන් පෙය්‍යාලං දාති රූපං බාහිර රූපායතන. හරි පෙය්‍යාලම කලප ගන්න. දැන් බලන්න රූපායතනේ කතා කරද්දි අන්න මේක පටන් ගත්ත තැන බලන්නකෝ. සද්දායතන. ඇයි කතා කරන්නේ රූපායතනේ නිසා එයින් පල්ලෙහා එක්කෙනා ඉඳලා ඉස්සරහට අරන් එනවා. හරිද? අර ඉස්සෙල්ලා කිව්ව විදිහමයි. තේරුණාද ඒ ටික? ඊළඟට රූප ධර්මතා එනකොට ඔන්න බලන්න එතන ඉලක්කම් වෙනස් වුණාද? නෑ 5යි 1යි 21යි ආවේ නේද? හරි රූපායතනේ මේ විදිහට ගැලපෙනවා. සද්දායතනේ ගත්තොත් 820 කතමන්තං රූපං අජ්ජත්තිකං න සද්දායතන. එතන අනිත් ඒවාත් දාලා තියෙනවා වරකට එක බැගින් අරගෙන බලන්න. එහෙනම් අජ්ජත්තික වෙලා න සද්දායතනං වුණොත් මුළු අජ්ජත්තික රූප ඔක්කොම සද්දායතනේ නෙමෙයිනේ. එහෙමනම් චක්කායතනම් පෙය්‍යාලං කායායතනම් කියලා මේ පහම අයින් කරන්නට පුළුවන්. ඉදන් තං රූපං චක්කා අජ්ජත්තිකං න චක්කායතන. එතකොට බාහිරං සද්දායතනං සද්දායතනේ නේද? එතකොට බාහිරං සද්දායතනං කියලා කියනකොට අන්න නැවත අපි සද්දය කියන එක අර්ථ දැක්වේ කොහොමද කියලා ඉදිරිපත් කරන්නට ඕනේ. යෝ සද්දෝ චතුන්නම් මහා භූතානං ආදී වශයෙන් කලින් ඡේදවල විස්තර කරපු ටික ඡේදාංක 624 ඉඳලා 627 වෙනකම් ඒ ධර්මතා ටික අපි අරගන්නට ඕනේ. එතකොට එතන රූප 21යි ඒ විදිහට හෙලෝ මෙතනත් දැන් රූප ටික හරියට එන්න ඕනේ. රූප 27 මේ පද තුනට ගොනු වෙන්න ඕනේ. එහෙමන ගොනු රූප 27ම පද තුනට ගොනු නොවුනා නම් මේ පද තුන ත්‍රිකයක් හැටියට ගන්න බෑ. හරිද ඒක? ගන්ධායතනේ බැලුවත් ඔය විදිහමයි. හරිද? ඒ විදිහමයි.
සර් සමාවෙන්න සර් මට 818 අර තෙලේ කියලා තියෙන එක චුට්ටක් මට පැහැදිලි කරලා දෙන්නවද? 818 යම් රූප බාහිර රූපායතනේ කවරියත් කියලා තියෙන තැන යම් රූපේ සතර මහා භූතයන් නිසා උපන් හැසට යන විදිහ තෙලේ කියලා කියන්නේ ඇයි සර්? ඒක පොඩ්ඩක් කියලා දෙන්නවද මට? තෙල එය රූප ධාතු නමුදු වෙයි. මෙතන දැන් අර ඩොට්ස් වලින් තියලා තියෙන්නේ පෙయ్యාලමක් දාලානේ තියෙන්නේ. හරි සර්. හරිනේ. එය රූප ධාතු නමුදු වෙයි. හරි සර්. හරි සර්. බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ හරියට පෙළ කියවනවා නම් තව ඔය වගේ ප්‍රශ්න ගොඩාක් කියවි. ඉතින් ඒවා අසා දැනගන්නවා නම් මමත් සතුටුයි. ඔයගොල්ලන්ටත් පහසුයි. එහෙම නැත්නම් මේක ඉතින් ගෙදර ගිහිල්ලා පොත් ගෙදර ගිහිල්ලා කියන්න බෑනේ දැන් ගෙදර නේද ඉන්නේ. හරි. පොත වහලා තිබ්බහම ආයි ඊළඟ දවසේනේ අරගන්න ඉතින් එහෙමනම් ධම්මසංගණී ඉගෙන ගන්න අමාරුයි. ඒ අවශ්‍ය සටහන් පොත්වල ලියාගෙන හරියට ඉස්සරහට කන්ටිනියු කරන්න ඕනේ. දැන් අපි ගන්ධ ආයතනය ගත්තත් ওই විදිහම තමයි. හරි. රස ආයතනය ගත්තත් ඒත් ඒ විදිහම තමයි. එකම විදිහට පද ගොනු කරන්නේ, එකම විදිහට පිළිතුරු ගොනු කරන්නේ, එකම විදිහට ධර්මතා ගැලපෙන්නේ. නමුත් එක ධර්මතා ඔව් කියන්නේ. ධාතු පේසෝ කියලා කියන එකේ සද්ද ධාතු පේසෝ ඒක අපි කතා කළා නේද අර මේ දෙවෙනි කාණ්ඩ මේ උපාදා රූප කතා කරද්දී මොකද්ද පේසෝ කියලා කිව්වේ කියලා. උපාදාන උපාදා කතා කරන එකේ උපාදා රූප වල අපි බෙදාගෙන ආවන් නිर्देशය යටතේ. අන්න එතනදී චක්කුව විස්තර කරන තැනදී චක්කුම් පේසෝ කියලා කිව්වේ මොකද්ද? හරි? එතන අපිට තිබුණනේ පද කීයක්ද? සමාන පද 14කින් විස්තර කරලා තිබුණානේ. චක්කුම් පේතං චක්කායතනම් පේතං චක්කු ධාතු පේසෝ චක්කු ඉන්ද්‍රියං චක්කුම් පේතං ලෝකෝ පේසෝ ద్వාර පේසෝ සමුද්දෝ පේසෝ පණ්ඩරම් පේතං කිත්තම් පේතං වත්තුම් පේතං නෙත්තම් පේතං නයනම් පේතං කෝරිම තීරම් පේතං ශුඤ්ඤෝගාමෝ පේසෝ කියලා. අන්න ඒ ටික තමයි මේ පියාලම් කරලා එතන දාලා තියෙන්නේ ශුඤ්ඤෝගාමෝ පේසෝ හැටියට ඒ විදිහට එනකන් ඒ චක්කායතනෙ ගැන ඒ තැන ඒ විදිහට දීලා තියෙන එක ඒ කලින් ඡේදවල විස්තර වෙච්ච ඒවා ටික ඒ කලින් ඡේදවලට ගියා නම් එතන සිංහල පැත්තේ ඒ අදාළ පදයට අදාළ අර්ථකථනය දීලා ඇති. හරි ඊට පස්සේ රස ආයතනය ගත්තත් ওই විදිහම තමයි එකම ආකාරයේ ගැලපීම් කරගෙන යන්නේ. ඔයගොල්ලෝ මේක ගෙදරදී වෙන වෙනම පොත බලන්නේ නැතුව හිතෙන් හදාගෙන යන්න උත්සාහ කරන්න. වෙනසකට දකින්න පුළුවන් පොට්ටබ්බ ආයතනයේදී විතරයි. පොට්ටබ්බ ආයතනය ගැන කතා කරද්දී ඡේද 820, 21 සහ 22. හරි? කතමන්තං රූපං අජ්ජත්තිකං න පොට්ටබ්බ ආයතන. ඒ ආධ්‍යාත්මික 820 ඔක්කොම පෙය්‍යාලම් කරලා තියෙන්නේ. ඒක එකින් එක ගලපලා අරගන්නට ඕනේ ඉතින්. හරි? කතමන්තං රූපං අජ්ජත්තිකං න පොට්ටබ්බ ආයතන. ඒ ආධ්‍යාත්මික වූ පොට්ටබ්බ ආයතන නොවු රූප මොනවද? චක්කායතනම්පේ කායායතන අජ්ජත්තික ටික ඔක්කොම පොට්ටබ්බ ආයතනෙ නෙමෙයි. දෙවෙනි පදයට එනකොට පොට්ටබ්බ ආයතනෙ මොකද්ද කියලා අහනවා. එතකොට කියන්න වෙනවා පඨවි ධාතු පෙය්‍යාලං පොට්ටබ්බ ධාතු පේසෝ කියලා. ඒක ඡේදය මොකද්ද? ඡේද 651 ඉඳලා 654 වෙනකන් ටික මේ පෙය්‍යාලෙන් ලියා ගන්නට ඕනේ. ඒ පදයේ තේරුම එතනින් අරගන්නට ඕනේ. හරිද? එහෙමනම් එතනදී පොට්ටබ්බ ආයතනය කියන්නේ මොකක්ද කියලා ඕන විස්තර කළා. එතකොට එතනට එන්න ධර්මතා ටික මෙන්න මෙහෙම තුනක් අපිට එන්න ඕන නැත්නම් 27 හැදෙන්නේ නැහැ එතන. පොට්ටබ්බ ආයතනය කියන තැන මේ ධර්මතා තුන යෙදෙන වග අපි මතක් කරගන්නට ඕනේ. එහෙමනම් තුන්වෙනි පදයට එතන ධර්මතා ඉතුරු වෙන්නේ 19ක් විතරයි. ඒ අනුව තමයි මුළු රූප 27 මේ ගොඩවල් තුනට බෙදෙන්නේ. හොඳයි අපි දැන් මෙච්චර වෙලා මොනවද මේ ඉගෙන ගත්තේ? අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තා ධාතු වශයෙන්, ආරම්මන වශයෙන්, ඊට පස්සේ ආයතන වශයෙන් මේ විදිහට මේවා ඉගෙන ගත්තා. හරි? දැන් මේවා කොහොමද ප්‍රායෝගිකව අපිට හම්බ වෙන්නේ?
භාවනාවේදී ඔන්න දැන් පැහැදිලිව හම්බ වෙනවා ඒක හරි. අපි සූත්‍ර පැත්තට ගියා නම් හරි මේ බලන්නකෝ. මහා වේදල්ල සූත්‍රයේදී කියලා දුන්නා එවත්නි නානා විෂය වූ නානා ගෝචර වූ උනුන්ගේ ගෝචරය විෂය වළඳ නොකරන මේ ඉන්ද්‍රියෝ 5 දෙනෙකි. ඔහු කවරදයක්? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. එවත්නි විෂය විසින් වෙන්වෙන්ව සිටි. ගෝචර විසින් වෙන්ව සිටි. උනුන්ගේ ගෝචරය විෂය වළඳ නොකරන මේ පංචේන්ද්‍රයන්ගේ පිලිසරණ ජවන මනස වෙයි. අන්න බලන්න නාම රූප සම්බන්ධයේ ගොඩනගපු තැන කොහොමද කියලා. හරිද? අපි මෙතන කතා කළා කොහොමද වස්තු වශයෙන් ක්‍රියා කරන්නේ, ආරම්භන වශයෙන් ක්‍රියා කරන්නේ, වස්තු වශයෙන් ක්‍රියා කළ නාම ධර්ම උපදවන්නේ කොහොමද, ආරම්භන වශයෙන් ක්‍රියා කළ නාම ධර්ම උපදවන්නේ කොහොමද කියලා. නමුත් මේ හැම තැනකදීම අපිට ප්‍රත්‍යක්ෂ කරලා පෙන්වුවා චක්කු ඉන්ද්‍රිය කියන්නේ සෝත ඉන්ද්‍රිය නෙමෙයි, සෝත ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය නෙමෙයි, ගාන ඉන්ද්‍රියත් නෙමෙයි. මේ ආදී වශයෙන් ඒ ඉන්ද්‍රිය නෙමෙයි අපි කතා කළේ ආයතන මට්ටමින්, එහෙම නැත්නම් ධාතු මට්ටමින් මොනවද මේ වස්තු මට්ටමින්, ආරම්භන මට්ටමින් ඒ විදිහට කතා කරලා එක එකක් වෙන් කරලාම පෙන්වුවා. ඒ නිසා තමයි මෙතන කිව්වේ උනුන්ගේ ගෝචර විශ්ේ වලද නොකරන කට්ටියක් කියලා මේ කට්ටිය. හරි? තම තමන් ස්වාධීනව ඉන්න කට්ටිය. හැබැයි ඔවුන්ගෙන් නිපද වෙන මේ කරුණ ආරම්මණය අරගෙන නිපද වෙන අදහස ජවන් සිත් වලදීමයි නිරූපණය වෙන්නේ. එහෙමනම් එතෙක් ඒවා පංචද්වාරික වේවා මනෝද්වාරික වේවා මේ ගෝචර විශ්ේ වළඳ කරන්නේ, ගෝචර විශ්ේ අනුභව කරන්නෙම ජවන මනසමයි. අනිත් ඒවා රූප ධර්ම විතරමයි. නාමයි රූපයි කියන්නේ එකිනෙකින් මොනවද ඒකට කියන්නේ? රූපිනෝ ධම්මා අරූපීනං ධම්මාන විප්පයුක්ත පච්චේන පච්චයෝ. විප්පයුක්තයි අරූපිනෝ ධම්මා රූපීනං ධම්මාන විප්පයුක්ත පච්චයයි. එතකොට මේ දෙකෙන් ගොඩනගලා එන අදහස ක්‍රියාත්මක බවට පත් වෙන්නේ ජවන මන ජවන් සිත්වලදී විතරයි. හරි? ඒ ආකාරයෙන් කියනවා. තව පැත්තකින් තව කීර රුක්කෝපම සූත්‍රය ආරම්භ බැලුවා නම් එතනදී මේක විස්තර වෙනවා. මහණෙනි යම්සේ ලපටි තරුණ කුඩා ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ කිරි ගසක් වේද. පුරුෂයෙක් මේ ගස තියුණු කිටේරියකින් යම් යම් තැනකින් සිඳින්නේ නම්, ඒ කියන්නේ පොරෝ කෙටියක් අරගෙන ගිහිල්ලා අර ගහට තැන් තැන් වලට කෙටුවා නම් ඒ කොටන තැනින් කිරි වැස්සෙනව නේද? හරි? එයි මේ කිරි ගහක් නිසා කොටන තැනින් කිරි වැස්සෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ ගහ තුල යම් කිසි කිරි ස්වභාවයක් තියෙනවා නම් ඒ කිරි තමයි කොටන තැනින් වැස්සෙන්නේ. ඒ වගේම හරිද? අපි මේ චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවද්්වාර, කායද්්වාර වශයෙන් ద్వාර හැටියට ක්‍රියාත්මක වෙලා මේ රූප ධර්මයයි නාම ධර්මයයි සම්බන්ධ කරලා අප තුල පස්ස වේදනා සංඥා චේතනා චිත්ත ආදී වශයෙන් ධර්මතා ඇති වෙනක ඇත්ත. ඒක පෙන්නවා. නමුත් ඒ ඔක්කොම ජවන් මනස තුලදීම ක්‍රියාත්මක වෙන වගත් පෙන්නවා ඉස්සලා ස්ලයිඩ් එකේදී. එතකන් එයා සද්දයක් නැහැ කියලා. එහෙමනම් ජවන් මනස තුලදී මොකද්ද වෙන්නේ? ක්ලේශය ඈඳිලා අර ඇතුලේ තිබිච්ච ක්ලේශ ධර්ම වැහෙන්න ගන්න නැද්ද? යම් වර්ණ රූපයක් දැක්කහම ලෝභය ඇති වෙන්නේ නැද්ද? ද්වේෂය ඇති වෙන්නේ නැද්ද? කොහෙදද ඒක ඇති උනේ? ජවන් සිත්වලදී. ඇසේද? නැහැ. ආරම්මණයේද? නැහැ. හරි? මෙන්න මේ වාගේ මේ ටික එකින් එක ගලපලා බලන්න මේ නාම රූප පරිච්ඡේදය කොහොමද අප විසින් හරියට තේරුම් අරගෙන නාමය කියන්නේ මෙන්න මේකයි, රූපය කියන්නේ මෙන්න මේකයි, මේ දෙකේ මේ වෙනස් වීම බෙදීම හරියට පැහැදිලි කරගන්න. අපි දැනට කරගෙන ඉන්නේ ඔය දෙකම එකට ගුලි කරගෙන අර පිටි ගුලිය ඇනුවා වගේ. එකට ගුලි කරගෙන ඉන්නේ. නිසා මේ දෙක වෙන් කරගත යුතුයි. ඒ සඳහායි මේ විදිහට ඇනලයිස් කරගෙන ඉන්නේ. සූත්‍ර පිටකේනොත් මම උදාහරණයක් අරුවේ ඒක වෙනස් පැතිකඩ වලින් පෙන්නලා තියෙන්නේ. නමුත් ධර්මතාවය මේක ගලපලා අරගන්න පුළුවන් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. හරිනේ. එහෙමනම් මේ ආකාරයට අපි මෙතෙක් කතා කළේ ධම්මසංගණේ රූපකාණ්ඩයේ
මේ රූප විග්‍රහ වෙන විදිය ඒක විදේන ද්විදේන ත්‍රිදේන ආදී වශයෙන් ඒකාදශ විදේන කියන්නේ 11 ආකාරය වෙනකන් විස්තර කරපු තැන ත්‍රිවිදේන කාණ්ඩයට අයත් තවත් කොටස් 3ක් තමයි අපි ඉදිරිපත් කළේ වස්තු ටික ආරම්මන ටික ආයතන ටික කියලා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ධාතු ටික. ධාතු ටිකයොත් එතනත් 10මයි තියෙන්නේ. මේ ධාතු ටිකයොත් ආරම්මන ටිකයට ස්ථිරවම සමානයි. කිසිම වෙනසක් නැහැ. ආයතන කියන වචනේ කපලා ධාතු කියන වචනේ දාගත්තා නම් ඒ විදිහටම පද ටික ගලපන්න පුළුවන්. ඇයි එහෙම වුනේ? ධාතු කීයක් තියෙනවද බලන්න. මුළු ඔක්කොම ධාතු හැටියට අභිධර්මයේ ධාතු කීයක් විස්තර වෙනවද? 18. ධාතු 18යි. ධාතු 18 මොනවද කියලා බැලුවා නම් මෙන්න මේ විදිහට ධාතු 18 පේනවා. එතනදී අජ්ජත් බාහිර ભેදය යොදන්න වෙනවා. එහෙනම් අජ්ජත්තික කියලා ආවේ අර ආයතන විදිහට ගත්තු ප්‍රසාද රූප ටිකම තමයි. නම ධාතු කියලා වෙනස් කරලා තියෙනවා. චක්කු ධාතු, සෝත, ගාන, ජීවහා, කාය කියන ටික අජ්ජත්තිකයි. රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියන ටික අපිට බාහිරයි කියලා අරගන්නවා. ධම්ම ධාතුව තුළ සුකුම රූප ටික තියේවි. එහෙමනම් ඒ අජ්ජත්තික බාහිර ભેදයක් වෙනසක් නැහැ. ඉතුරු විඥාන ධාතු 7ක් තියෙනවා. ඒ විඥාන ධාතු 7 මේ කතන්දරයට අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ල නාම ධර්ම නිසා. එහෙමනම් ධාතු හැටියට 18ක් තිබුණාට අර ඕලාරික රූප 12 ඕලාරික ධාතු 10ක් තුල ගොනු වෙලා තියෙන ස්වභාවය පේනවා. එහෙමනම් ධාතු ටිකයට ආත්පසින්ම සමානයි ආයතන ටිකය. ඒ නිසා ඒකේ පද ගලප ගන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නට ඕනේ. හරිද? ඒක හින්දා එක ගෙදරදී ගොඩනගලා බලන්න කොහොමද වෙන්නේ කියලා. අපි එතනින් එහාට තියෙන එක පස්සේ සාකච්ඡා කරමු. ධාතු ටිකේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගෙදරදී කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒක ලියාගෙන අනිත් දවසේ අහගන්න. ඊට පස්සේ අපි ඉන්ද්‍රිය ටිකය කරමු. එතකොට තව තියෙන්නේ ඉන්ද්‍රිය ටිකයයි ඊට පස්සේ ඉන්ද්‍රිය ටිකයට පස්සේ දෙන්න සුකුම රූපද? සුකුම රූප ටික. මේ ටික කළා නම් අපිට ටික නිर्देशය ඉවර වෙනවා. අපි ඒක ඊළඟ දවසේ කරමු. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ධාතු ටිකයට අවධානය යොමු කරලා ගලපලා ඉන්න කොහොමද ඒක වෙන්නේ කියලා බලන්න. හරිද? එහෙමනම් අද දවසේ පාඩම මෙතනින් સમાપ્ત කරනවා. මොන හරි ප්‍රශ්න එහෙම තියෙනවද? බොහොම කම්මැලි පාටයි නේද? අර කිඹුල කට ඇරියා වාගේ ලස්සනට කට ඇරලා ගොඩක් අර මනසට ගොඩක් යනකොට කට ඇරිලා ඈනුමක් යනවා නේද? ඒව නේද? නීවරණ ධර්ම එනවා කියන්නේ ඒක තමයි. අර ඒක ඕකම තමයි මම ධාතු ටිකේ කරන්නේ නැතුව ඔයගොල්ලන්ට බාර දුන්නේ ඒක කරන්න කියලා. එහෙම නැත්නම් කට ඇරගෙන මං කරන එක බලන් ඉඳලා ඒ පොත වහලා තියෙනවා. එහෙම බෑ. එහෙම කරලා මේක ඉගෙන ගන්න බෑ. ඒ නිසා හරියට තමන්ම කරලා මේක පුරුදු වෙන්නට ඕන. හොඳයි. එහෙමනම් අද දවසේ මේ පැය දෙකක කාලය පුරාවට මේ අභිධර්ම සම්මාසනය තුළ ලැබූ සියලුම කුසලයෝ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් ධර්මයේ රැකලා දුන්නු මහා සංඝරත්නයටත් ප ဋ ාණ ධම්ම සභාවේ සියලු ස්වාමින් වහන්සේලාටත් තාක්ෂණ සහාය ලබා දෙමින් උපකාර කළ හැම දෙනාටම ඔබ අප හැම වෙනුවෙන් මියගිය සියලුම ඥාතීන්ටත් ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් පොදුවේ සියලු සත්වයන්ටත් ඔබ අප හැම දෙනාටම මේ සියලු කුසලය අමා මහ නිවන් සුව පිණිසම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.